සුබ දවසක් සියලු දෙනාටම WAT දෙවන අධ්‍යයනයේ කළමනාකරණය පාඩමට සමගාමීව එන මානව සම්පත් කළමනාකරණය කියන පාඩම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මානව සම්පත් කියන පාඩම සාමාන්‍යයෙන් ටිකක් දිගට ඇදලා යන පාඩමක්. ඉතින් ඒ නිසා අපි ඒ පාඩම කොටස් කරගෙන පාඩම සාකච්ඡා කරමු. මානව සම්පත මානව සම්පත් කළමනාකරණය කියන තැනට එන්න කලින් මතක ඇති මේකත් ඇවිල්ලා කළමනාකරණයේම කොටසක්. කළමනාකරණය කියලා කිව්වේ මොකක්ද කියලා අපි ආයසරයක් මතක් කරගත්තොත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා මතක ඇති. ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු ගතික ව්‍යාපාර පරිසරයක් තුල සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානය සතු සම්පත් කාර්යක්ෂමව සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය කිරීමේ ඇතුළත් ඵලදායී ක්‍රියාවලියට තමයි අපි කළමනාකරණය කියන්නේ. කළමනාකරණය කියන නිර්වචනය කරනකොට අපිට හම්බ වුණා ව්‍යාපාරය සතු සම්පත් කියලා එකක්. ව්‍යාපාරය සතු සම්පත්. ව්‍යාපාරයේ සතු සම්පත්. මොනවද ව්‍යාපාරයේ සතු සම්පත්? මොනවද ව්‍යාපාර සම්පත් කියලා කියන්නේ? ව්‍යාපාර සම්පත් කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු සඳහා යෙදවුමක් ලෙස භාවිතා කරන දේවල් වලට. ව්‍යාපාර කටයුතු සඳහා ව්‍යාපාර කටයුතු සඳහා යෙදවුමක් ව්‍යාපාර කටයුතු සඳහා යෙදවුමක් විදිහට භාවිතා කරන දේවල් වලට තමයි අපි ව්‍යාපාර සම්පත් කියලා කියන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරයේ සතු සම්පත් කියලා කියන්නේ. මොනවද ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් සතු සම්පත්? අපිට ගන්න පුළුවන් භෞතික සම්පත්. භෞතික සම්පත්. ඊළඟට ගන්න පුළුවන් මූල්‍ය සම්පත්. ඊළඟට ගන්න පුළුවන් තොරතුරු සම්පත්. ඊළඟට කාලය. ඒ වගේම තමයි මානව සම්පත. මානව සම්පත්. මෙව් ඇවිල්ලා ව්‍යාපාරයක් සතුව තියෙන්න පුළුවන් සම්පත්. තව තියෙනවා මුදල්, ද්‍රව්‍ය, යන්ත්‍ර, වෙළඳපොළ, කාලය, සංකල්ප. ඒ විදිහට ගත්තොත් ඒ එක ක්‍රමයකට අපිට පුළුවන් ව්‍යාපාරයේ සතු සම්පත් වර්ග කරන්න. තව ක්‍රමයක් මේක භෞතික සම්පත්, මූල්‍ය සම්පත්, මානව සම්පත්, තොරතුරු සම්පත්, කාලය, ওই විදිහට. තවත් විදිහකට අපිට පුළුවන් ව්‍යාපාරයක් සතු සම්පත් වර්ග කරන්න. කොහොමද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. තව පුළුවන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාලය, දැනුම, තොරතුරු, මේ හැමදේම ව්‍යාපාර සම්පත්. එහෙමත් නැත්නම් ව්‍යාපාරයේ සතු සම්පත්. ව්‍යාපාරයකට, සංවිධානයකට, යම්කිසි ආයතනයක් සතුව තියෙන්න පුළුවන් සම්පත් තමයි මේව. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ හැම සම්පතකින්ම සම්පතකට මෙහා ගියපු එක සම්පතක් විතරයි. ඒ තමයි මානව සම්පත. මානව සම්පත. ඒ විතරක් නෙමෙයි අපි කතා කරන්න යන්නේ මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය කරන්න කලින් අපි බලමු මානව සම්පත් කියන්නේ මොනවද? මානව සම්පත කියන්නේ මොකක්ද කියලා. මානවයා කියලා කියන්නේ මිනිස්සුනේ. මිනිස්සු සම්පතක්ද? ඔව්. මිනිස්සු කියලා කියන්නේ ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තොත් සේවකයෝ. සේවකයෝ කියලා කියන්නේ ඒ ව්‍යාපාරයේ වැඩ කරන සේවය කරන සියලුම දෙනා.
පහළ මට්ටමේ ඉන්න සේවකයෝ විතරක් නෙමෙයි මානව සම්පතට අයිති වෙන්නේ. ඉහළ මට්ටමේ ඉන්න කළමනාකරුවෝ, ඉහළ කළමනාකරන මැදි පෙළ කළමනාකරුවෝ, පහළ පෙළ කළමනාකරුවෝ, පහළම සේවකයෝ, මේ හැම දෙනාම මානව සම්පතට අයිති වෙනවා ව්‍යාපාරයක. මේ හැමෝම මානව සම්පතට අයිති වෙනවා. හරි. අපි දැන් කතා කරන්න යන්නේ මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය. right. මොකද්ද මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ? නිර්වචනයක් කියමු බලන්න. අපිට පුළුවන් මානව සම්පත් කළමනාකරණයට මෙහෙම නිර්වචනයක් කියන්න. මම එක සැරයක් කියන්න. සංවිධානයක පරමාර්ථ සඵලදායීව ළඟා කර ගැනීම සඳහා වඩා යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පත් ජනිත වන අයුරින් ආයතනයේ මානව සම්පත කාර්යක්ෂමව ලබා ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම් සමුදාය මානව සම්පත් කළමනාකරණය ලෙස හැඳින්විය හැකිය. එහෙම තමයි අපිට මානව සම්පත නිර්වචනය කරන්න පුළුවන්. සංවිධානයක පරමාර්ථ සඵලදායීව ළඟා කර ගැනීම සඳහා වඩා යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පත් ජනිත වන අයුරින්. හරි, මම මෙතන මේ නිර්වචනය දැන් මේ කියපු එකේ පොඩි වොයිස් එකක් මේ ඇවිත් තියෙන. ඒකින්ද වැරදි කිහිපයක් ඒකේ තියෙන්න ඉඩ තියෙනවා. ටයිපින් මිස්ටේක්ස් වගේ ඒවා ගැන සැලකිලිමත් වෙන්න එපා. වැඩි එක ගැන හිතන්න එපා. ඔයාලා ගාව නෝට් එකේ නිර්වචනය තියෙනවා. මම මෙතන සාකච්ඡා කරන්න පහසු වෙන්න විදිහට මට ස්ක්‍රීන් එකට නිර්වචනයක් ඕන නිසා මේ විදිහට ගත්තේ. සමහර විට ඒකේ ගොඩක් අකුරු වල එහෙම වැරදි ඇති. සංවිධානයක පරමාර්ථ. අපි දන්නවා කළමනාකරණය කියන එකේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේ පරමාර්ථ ගැන සහ අරමුණු ගැන. සඵලදායීව ළඟා කර ගැනීම සඳහා වඩා යෝග්‍ය. මොකක්ද වඩා යෝග්‍ය කියන්නේ? මේ යෝග්‍ය කියන එකෙන් අපි දැන් මානව සම්පත ගැන කතා කරන්නේ. යෝග්‍ය කියන එකෙන් අදහස් කරගන්නේ යෝග්‍ය කියන එකෙන් අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා දැනුම කුසලතා ආකල්ප වලින් හෙබි. දැනුම කුසලතා ආකල්ප වලින් හෙබි හා තෘප්තිමත්. මේ දැන් යෝග්‍ය කියන වචනය අපිට දැන් යෝග්‍ය කියන වචනය කියලා කියන්නේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා දැනුම කුසලතා ආකල්ප වලින් හෙබි තෘප්තිමත්. තෘප්තිමත් කියලා කියන්නේ අභිප්‍රේරණය වූ මානව සම්පතක් ජනිත වන අයුරින්. මානව සම්පතක් ඒ කියන්නේ මිනිස්සු ප්‍රමාණයක් ජනිත වන අයුරින් ආයතනයේ මානව සම්පත කාර්යක්ෂමව ලබා ගැනීම හා රඳවා ගැනීම. අපි කතා කරන්නේ මානව සම්පත් කළමනාකරණය. කියන්නේ මානව සම්පත කළමනාකරණය කරන විදිය. එහෙමත් නැත්නම් ව්‍යාපාරයේ ඉන්න මිනිස්සු ටික කළමනාකරණය කරන විදිය. ව්‍යාපාරයේ ඉන්න මිනිස්සු ටික බැලන්ස් කරගෙන වැඩ ටික කරගෙන යන විදිය ගැන. එහෙනම් මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ අරමුණු එමත් නැත්නම් සංවිධානයේ පරමාර්ථ සඵලදායීව ළඟා කර ගැනීම සඳහා අරමුණු හා පරමාර්ථ ලබා කර ගැනීම සඳහා දැනුම හා කුසලතා ආකල්ප වලින් හෙබි හා අභිප්‍රේරණය වූ මානව සම්පතක් ජනිත වන අයුරින් ආයතනයේ මානව සම්පත කාර්යක්ෂමව ලබා ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම් සමුදාය. එහෙනම් කළමනාකරණය කරනවා කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවලියක් කරන එකනේ. කළමනාකරණ ක්‍රියාවලියක් සිද්ධ කරන්න ඕනේ.
එහෙනම් මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය තුල සිද්ධ වෙන්නේ මානව සම්පත ලබා ගැනීම. ඒ කියන්නේ අලුතෙන් මානව සම්පතක් ලබා ගැනීම, අලුතෙන් මිනිස්සු අපේ ව්‍යාපාරයට ගන්න එක සහ ඒ ගත්ත මිනිස්සු ටික රඳවා ගැනීම සම්බන්ධ වුණු ක්‍රියාවලිය තමයි මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ. අපි දැන් කතා කරා සෙෂන් මෙතනදී අපි දැන් කතා කරා මානව සම්පත කියලා කියන්නේ මොකක්ද කියලා. කළමනාකරණය නෙමෙයි, මානව සම්පත කියලා කියන්නේ මොනවද කියලා කතා කරා. ව්‍යාපාරයේ සතුව සම්පත් ගොඩාක් තියෙනවා කියලා කතා කරා. ඒ සම්පත් කිහිපයක් ගැන කතා කරා. ඒ අතරින් මානව සම්පත කියන එක ගැන කතා කරා. ඊට පස්සේ ඇවිල්ලා මානව සම්පත් කළමනාකරණය කියන තැනට ආවා. මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ එහෙනම් නිර්වචනයක් විදියට ගත්තොත් සංවිධානයක පරමාර්ථ සඵලදායීව ළඟා කර ගැනීම සඳහා වඩා යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පතක් ජනිත වන අයුරින් ආයතනයේ මානව සම්පත කාර්යක්ෂමව, මෙන්න මේ වචන දෙක ඕනේ. කාර්යක්ෂමව කියලා මෙතෙන්ට ඕනේ, මෙතෙන්ට සඵලදායීව කියලා ඕනේ. ලබා ගැනීම අනිවාර්යෙන්ම ඕනේ වචනේ ලබා ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධ. ලබා ගැනීම හා රඳවා ගැනීම නෙමෙයි, සම්බන්ධ ක්‍රියාකාරකම් එහෙමත් නැත්නම් සම්බන්ධ ක්‍රියාවලිය කියන වචනය ඕනෙමයි නිර්වචනයේට. සම්බන්ධ ක්‍රියාවලිය මානව සම්පත් කළමනාකරණය ලෙස හැඳින්වේ. එහෙමත් නැත්නම් සම්බන්ධ ක්‍රියාකාරකම් සමුදාය මානව සම්පත් කළමනාකරණය ලෙස හැඳින්වේ. ඔන්න ඔය විදිහට තමයි මානව සම්පත් කළමනාකරණය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ. හරි. අපිට ඊට පස්සේ කතා කරන්න ඕනේ මානව සම්පතෙහි සුවිශේෂීතා. මානව සම්පතෙහි සුවිශේෂීතා. මානව සම්පත සුවිශේෂී වෙන්නේ කාට සාපේක්ෂවද? මානව සම්පත සුවිශේෂී වන්නේ කාට සාපේක්ෂවද? අනෙකුත් සම්පත් වලට සාපේක්ෂව. අනෙකුත් සම්පත් වලට සාපේක්ෂව. එන්න මෙතෙන්ට බලන්න ව්‍යාපාරයේ සතුව තවත් සම්පත් කිහිපයක් තියෙනවා. හරි, මම තියෙන සම්පත් ටික කතා කරොත් කියන්නේ මොනවද සුවිශේෂී මානව සම්පතේ සුවිශේෂීතා කියලා. මානව සම්පතේ සුවිශේෂීතා, මානව සම්පතෙහි සුවිශේෂීතා සජීවී සම්පතක් වීම, සිතීමට හා ප්‍රතික්‍රියා දැක්වීමට හැකිවීම, සෙසු සම්පත් පාලනය කළ හැකිවීම, පුහුණු කිරීමෙන් අගේ වැඩිවීම, කණ්ඩායම් වශයෙන් කටයුතු කළ හැකිවීම, චර්යා සංකීර්ණ වීම හා පුරෝකථනය කළ නොහැකිවීම, නිර්මාණාත්මක හැකියා සහිත වීම. ඔය ටික තමයි ඔයාලට කතා කරන්න තියෙන මානව සම්පතේ සුවිශේෂීතා ටික. මානව සම්පතේ සුවිශේෂීතා. හරි, අපි කතා කරමු මානව සම්පතේ සුවිශේෂීතා මොනවද කියලා. එන්න මෙන්න මේ අනෙක් සම්පත් වලට සාපේක්ෂව භෞතික සම්පත්, මූල්‍ය භෞතික සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත්, කාලය කියන මෙන්න මේවා ටිකට සාපේක්ෂව මානව සම්පතෙහි සුවිශේෂීතා මොනවද කියලා තමයි මේ කතා කරන්න යන්නේ. මොනවද? සජීවී සම්පතක් ඇත්තද කියලා බලමු. භෞතික සම්පත් සජීවීද? නැහැ. මූල්‍ය සම්පත් සජීවීද? නැහැ. තොරතුරු සම්පත් සජීවීද? නැහැ. කාලය සජීවීද? නැහැ. මානව සම්පත් සජීවී. ඊළඟට සිතීමට හා ප්‍රතික්‍රියා දැක්වීමට හැකිවීම. සිතීමට හා ප්‍රතික්‍රියා දැක්වීමට හැකිවීම. භෞතික සම්පත් වලට හිතන්න පුළුවන්ද? භෞතික සම්පත් කියලා කියන්නේ යන්ත්‍ර. යන්ත්‍ර වලට හිතන්න පුළුවන්ද? බැහැ. මූල්‍ය සම්පත් මුදල්. මුදල් වලට හිතන්න පුළුවන්ද? බැහැ. තොරතුරු සම්පත් වලට හිතන්න පුළුවන්ද? බැහැ. කාලයට හිතන්න පුළුවන්ද? බැහැ. හැබැයි ඒවාට සාපේක්ෂව ගත්තාම මානව සම්පතට සිතීමේ සහ ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාව තියෙනවා. ඊළඟට සෙසු සම්පත් පාලනය කළ හැකිවීම බලමු. භෞතික සම්පතට පුළුවන්ද මූල්‍ය සම්පත් පාලනය කරන්න? යන්ත්‍ර වලට පුළුවන්ද මුදල් ගණතුන ටික බැලන්ස් කරගන්න? බැහැ. යන්ත්‍ර සූත්‍ර වලට පුළුවන්ද තොරතුරු සම්පත් ටික බැලන්ස් කරන්න? බැහැ. තොරතුරු පද්ධතිය බැලන්ස් කරන්න බැහැ. කාලයට බැහැ.
මානව සම්පතට පුළුවන් භෞතික සම්පත් එක්ක වැඩ කරන්න. මානව සම්පතට පුළුවන් මේ යන්ත්‍රات එක්ක වැඩ කරන්න. එහෙමත් නැත්නම් මානව සම්පතට පුළුවන් මූල්‍ය සම්පත් මුදල් එක්කලා ගනුදෙනු කරන්න. තොරතුරු සම්පත් එක්කලා. එහෙනම් මානව සම්පත මේ අනෙක් ව්‍යාපාරයේ අනෙකුත් සම්පත් වලට වඩා අනෙකුත් සෙසු සම්පත් ටික පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක පුහුණු කිරීමෙන් අගය වැඩිවීම බලමු. දැන් භෞතික සම්පත් යන්ත්‍රය කොච්චර පුහුණු කරත් යන්ත්‍රය ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහට එහෙමත් නැත්නම් ඒ යන්ත්‍රය කැරකෙන විදිහටමයි කැරකෙන්නේ. ඒකට තව කොච්චර පුහුණු කරා කියලා දිගින් දිගටම යන්ත්‍රයෙන් වැඩ ගත්තා කියලා දිගින් දිගටම යන්ත්‍රය කැරකෙව්වා කියලා ඒ යන්ත්‍රය ඒකට පුහුණු වෙලා ඒක පුහුණුව තුලින් අගේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මානව සම්පත එහෙම නෙමෙයි. මානව සම්පත පුහුණු කරන්න ඒ ක්‍රියාවලියට විශේෂ ප්‍රාගුණ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් විශේෂ ප්‍රාගුණ්‍ය වෙනවා. ඉතින් එහෙනම් මානව සම්පත කියන එක අනෙක් සම්පත් වලට වඩා පුහුණු කිරීමෙන් අගේ වැඩි කරගන්න පුළුවන්. කණ්ඩායම් වශයෙන් කටයුතු කරන්න පුළුවන් පැහැදිලි චර්යා සංකීර්ණ වීම හා පුරෝකථනය කළ නොහැකි වීම ඒ වගේ චර්යාවන් ඉතාම සංකීර්ණයි. අපි ඉස්සරහට කතා කරනවා. ඒ වගේම තමයි මේක තව කරුණක් නිර්මාණාත්මක හැකියාව සහිත වීම. යන්ත්‍ර වලට නිර්මාණාත්මක හැකියාවක් තියනවද? නැහැ. ඒ කියන්නේ භෞතික සම්පත් වලට නැහැ, මූල්‍ය සම්පත් වලට නැහැ, තොරතුරු සම්පත් වලට නැහැ, කාලයට නැහැ. නමුත් ඒවට සාපේක්ෂව ගත්තාම මානව සම්පත නිර්මාණාත්මක හැකියාවන් වලින් සහිත වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මානව සම්පතෙහි සුවිශේෂීතා මොනවාද? ඒ තමයි මේ ටික. මානව සම්පතේ සුවිශේෂීතා. මානව සම්පතේ සුවිශේෂීතා කාට හරි කෙනෙක්ට අමතක නම් මතක තියාගන්න බැයි නම් මේ කරුණු මේ මුකුත් මතක තියාගන්න ඕනේ නැහැ. මතක තියාගන්න ඕනේ මෙච්චරයි. ව්‍යාපාරයේ සතුව තියෙනවා සම්පත් කිහිපයක්. ඒ සම්පත් වලින් ඒ සම්පත් එක්කලා සසඳලා බලනකොට මානව සම්පත මෙව්වාට වඩා වෙනස් වෙන්නේ කොහොමද? පළවෙනියටම අපිට තේරෙනවා මේ ඔක්කොටම පණ නැහැ. මේකට පණ තියෙනවා. එහෙනම් මානව සම්පතේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි මානව සම්පත සජීවී සම්පතක් වීම. මේ විදිහට අපිට මානව සම්පතෙහි සුවිශේෂීතා ටික කතා කරන්න පුළුවන්. හරි දැන් මට කියන්නකෝ මානව සම්පත් කළමනාකරණය කරන්න ඕනේ ඇයි? ව්‍යාපාරයකට ආයතනයක සංවිධානයක මානව සම්පතක් ඉන්නවා. ව්‍යාපාරයක් ගත්තොත් මේකේ මානව සම්පතක් ඉන්නවා. මිනිස්සු ඉන්නවා, සේවකයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා. අපි දන්නවා ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරනකොට ව්‍යාපාරය කියලා කියන්නේ පුද්ගල එකතුවක්. ව්‍යාපාරයක් කියලා කියන්නේ පුද්ගල එකතුවකින් සමන්විත පොදු පරමාර්ථයක් උදෙසා කටයුතු කරන පුද්ගල කණ්ඩායමක එකතුවකට අපි ව්‍යාපාරයක් කියලා කියන්නේ. එහෙනම් මේ තියෙන්නේ ව්‍යාපාරයක්. මේ තියෙන්නේ ව්‍යාපාරයක්. මේක ව්‍යාපාරයක් නම් මේකේ අනිවාර්යෙන්ම පොදු පරමාර්ථයක් තියෙන්න ඕනේ. අපිට ඒක වැඩක් නැහැ. ඒ වගේම පුද්ගලයෝ ඉන්න ඕනේ. ආන් ඒකයි අපිට වැදගත් වෙන්නේ. හරි කිව්වා වගේම ඔන්න දැන් මේ ව්යාපාරයේ පුද්ගලයෝ ඉන්නවා. මොකටද මේ ඉන්න පුද්ගලයෝ ටික එහෙමත් නැත්නම් මේ ඉන්න මානව සම්පත මේ පුද්ගලයෝ කියලා කියන්නේ මානව සම්පතටනේ. මොකටද මේ මානව සම්පත කළමනාකරණය කළ යුත්තේ? ඇයි මානව සම්පත කළමනාකරණය කරන්න ඕනේ? ඇයි? මානව සම්පත කළමනාකරණය කළ යුත්තේ ඇයි කියලා ඇහුවොත් එහෙමත් නැත්නම් මානව සම්පත කළමනාකරණය කිරීමේ පරමාර්ථය මොකක්ද කියලා ඇහුවොත් පරමාර්ථය මොකක්ද? මානව සම්පත පරමාර්ථය තමයි සංවිධානයේ සාර්ථකත්වයට මිනිස්සු හිටියට හරියනවද නිකන් ඔහේ? මිනිස්සු ඔහේ හිටියට හරියන්නේ නැහනේ. දැන් මේ පුද්ගලයෝ ටික ඔහේ මේක ඇතුලේ හිටියට හරියන්නේ නැහැ. ඒ කට්ටිය මේ ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙනම් සංවිධානයේ සාර්ථකත්වයට උපරිම දායකත්වයක් දක්වන තෘප්තිමත්
හා තෘප්තිමත් හා යෝග්‍ය. දැන් දන්නවා තෘප්තිමත් කියන්නේ මොකක්ද කියලා දන්නවා. යෝග්‍ය කියන්නේ මොකක්ද කියලා දන්නවා. යෝග්‍ය සේවාදායකයින්. මම මේ ලියන්නේ හැමතැනම සේවාදායකයින් පිරිසක් ඇති කරවා ගැනීම තමයි මානව සම්පතේ අරමුණ. මානව සම්පත් කළමනාකරණයේ අරමුණ. අපි දැන් කතා කරා මානව සම්පත කියන්නේ මොකක්ද කියලා කතා කරා. මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා කතා කරා. මානව සම්පත අනෙකුත් සම්පත් එක්කලා අනෙකුත් ව්‍යාපාර සම්පත් එක්කලා සැසඳීමේදී මානව සම්පතේ සුවිශේෂීතා කතා කරා. ඊට පස්සේ දැන් මම කතා කරා ඇයි මානව සම්පතක් ව්‍යාපාරයක හිටපු පළියටම ඇයි මානව සම්පතක් කළමනාකරණය කරන්න ඕනි කියලා. මානව සම්පතක් බැලන්ස් කරගන්න ඕනි ඇයි කියලා අපි දැන් කතා කරා. ඇයි එහෙමත් නැත්නම් මෙතනදී කතා කරේ ඒක මානව සම්පත කළමනාකරණය එහෙමත් නැත්නම් මානව සම්පතෙහි පරමාර්ථය මානව සම්පත් කළමනාකරණෙහි පරමාර්ථය කතා කරා. ඊට පස්සේ මානව සම්පතෙහි බලමු මොකක්ද ඔයාලට තියෙන්නේ. මානව සම්පත් කළමනාකරණයේ සුවිශේෂී අරමුණු. මානව සම්පත් කළමනාකරණයේ සුවිශේෂී අරමුණු. බලමු මොනවද කියලා ඉස්සෙල්ලා එකපාරක් කියවගෙන බලමු. මානව සම්පතේ සුවිශේෂී අරමුණු. මානව සම්පත් කළමනාකරණයේ අරමුණු. සංවිධානයට එහි අරමුණු ළඟා කර ගැනීමට උපකාරී වීම. මානව සම්පත් කාර්යක්ෂම උපයෝජනය කිරීම සහ සංවර්ධනය. මිනිසුන් සඳහා ගෞරවාන්විත බව සහතික කිරීම. පුද්ගලික අරමුණු සමග සංවිධානයේ අරමුණු සැසඳීම සහතික කිරීම. ඊට පස්සේ සේවක සුබ සාධනය, සේවක අභිප්‍රේරණය, සේවක සංවර්ධනය, වඩාත් යෝග්‍ය සේවකයන් ආයතනයේ රඳවා ගැනීම, යහපත් කාර්මික සබඳතා පවත්වාගෙන යාම. ඔයාලගේ මේ නෝට් එකේ තියෙන ටිකක් දිග දිග ඒවා. මේවා ටිකත් ඕන ලියාගන්න. මේ කෙටි ඒවා ටික මම මෙතන ඔයාලගේ නෝට් එකේ තියෙනවත් කතා කරා. සංවිධානයකට ඒ අරමුණු ළඟා කර ගැනීමට උපකාරී වීම, මානව සම්පත් කාර්යක්ෂම උපයෝජනය සහ සංවර්ධනය, මිනිසුන් සඳහා ගෞරවාන්විත බව සහතික කිරීම, පුද්ගලික අරමුණු සමග සංවිධානයේ අරමුණු සැසඳීම සහතික කිරීම, සේවක සුබසාධනය. දැන් සේවක සුබසාධනය කියන එක දැන් අපි කතා කරන්නේ මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත කළමනාකරණය කරන එකේ අරමුණ. මානව සම්පත කළමනාකරණය කරන එකේ අරමුණක් තමයි සේවක සුබසාධනය ඇති කිරීම. මිනිස්සුන්ට සුබසාධන කටයුතු ඇති කරන එක තමයි මානව සම්පතේ ඒක අරමුණක්. තව අභිප්‍රේරණය. සේවකයෝ අභිප්‍රේරණය කරන්න පුළුවන් මානව සම්පත කළමනාකරණය කරපුවා. මානව සම්පත අපි අභිප්‍රේරණය කතා කරලා තියෙනවා. මානව සම්පත කළමනාකරණය කිරීමේදී අපිට පුළුවන් මානව සම්පත හඳුනා ගන්න. මානව සම්පත හඳුනාගත්තාම අපිට පුළුවන් මේ සේවකයාට මේ පුද්ගලයාට මොනවද ඕනේ කියලා හඳුනාගෙන ඔහුව අභිප්‍රේරණය කරන්න. අභිප්‍රේරණ ක්‍රියාවලිය තුල ඒක තියෙනවා. ඊට සේවක සංවර්ධනය කියලා කියන්නේ සේවකයාගේ තවත් එයාගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් වර්ධනය කිරීම, වඩාත් යෝග්‍ය සේවකයන් ආයතනයේ රඳවා ගැනීම. ඒ කියන්නේ ඔහේ මිනිස්සු ඉන්නවාට මිනිස්සු ටික ආයතනයේ තියාගෙන හිටියට හරියන්නේ නැහැ. මානව සම්පත කළමනාකරණය කළා අපි බලන්න ඕනේ යෝග්‍ය අයද මේ ඉන්නේ. මෙයා හරියනවාද? මෙයා හරියන්නේ නැද්ද? එහෙනම් ඒ දේවල් මෙයා හරියනවද නැද්ද කියලා අපිට අහුවෙන්නේ අපි මානව සම්පත කළමනාකරණය කරොත් විතරයි. එහෙම කළමනාකරණයකට අපිට වැඩක් නැති කෙනෙක් හම්බ වෙනවා නම් එයාව අයින් කරන්න පුළුවන්. සුපිරි කෙනෙක් හම්බ වෙනවා නම් එයාව තවදුරටත් ආයතනයේ තව රඳවා ගැනීම කරන්න පුළුවන්. මේක තමයි මානව සම්පත් කළමනාකරණයේ අරමුණු. මේවා තමයි මානව සම්පත් කළමනාකරණයේ අරමුණු. මොනවාද මේ තව ටයිප් වෙලා තියෙන්නේ? කතා කරපුවත් විදිහට නේ. සේවක සුබසාධනය, සේවක අභිප්‍රේරණය. මේ දේවල් මානව සම්පත් කළමනාකරණයේ අරමුණු. ඉතින් චුට්ටක් හයියෙන් ගියාට මේවා මුල් හරිය තියෙන්නේ ඔය චුට්ට කතා කරන්න විතරයි. මුල් හරිය තියෙන්නේ ඔය පොඩ්ඩ කතා කරන්න විතරයි.
ඒ වගේම තමයි ඔයාලගේ නෝට් එකේ තියෙනවා මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම. අනෙකුත් සම්පත් වලට සාපේක්ෂව මානව සම්පත සප්‍රාණික වීම ඒවා අපි දන්නවා නේද? මානව සම්පත ආයතනික සාර්ථකත්වයට මෙන්ම සමාජ සාර සම්බන්ධතාවයට වැදගත් වීම ප්‍රශ්නයක් නෑ. ඒක මට පැහැදිලි කරන්න දෙයක් නෑ. ඒ ටික කියව ගත්තාම ප්‍රමාණවත්. හරි. ඊළඟට ඔන්න අපි එනවා මානව සම්පත්. දැන් තමයි පාඩමට එන්නේ. පාඩමේ වැදගත්ම හරිය කොහොමද මානව සම්පත් කළමනාකරණය කරන්නේ කියන එක තමයි දැන් අපි කතා කරන්නේ. මම ආයේ මුලට ආවොත් මානව සම්පත ගැන කතා කරා. නෙමෙයි සෝරි ව්‍යාපාර කළමනාකරණය ගැන කතා කරා. කළමනාකරණය ගැන කතා කරනකොට අපිට හම්බ වුණා ව්‍යාපාරයේ සතු සම්පත් කියලා જાතියක් තිබුණා. මොනවද ව්‍යාපාරයේ සතු සම්පත් කියලා අපි කතා කරා. එතනදී අපිට හම්බ වුණා භෞතික සම්පත් කියලා જાතියක් ව්‍යාපාරයට තියෙනවා. මූල්‍ය සම්පත් කියලා જાතියක් ව්‍යාපාරයකට තියෙනවා. තොරතුරු සම්පත් කියලා જાතියක් ව්‍යාපාරයට තියෙනවා. කාලය කියලා දෙයක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසායගත දැනුම, කාලය, තොරතුරු, මුදල්, යන්ත්‍ර, තාක්ෂණය, වෙළඳපොළ, සංකල්ප, ගනුදෙනු කරුවන් මේ හැම දෙයක්ම ව්‍යාපාරයේ සතු සම්පත්. ඉතින් ඒක අපි කැටි කොට ගත්තාම පොඩ්ඩක් තමයි මේ තියෙන්නේ. මේ ඇතුලේ තියෙනවා මානව සම්පත කියලා එකක්. මානව සම්පත කිව්වා මිනිස්සු කිව්වේ සේවකයෝ ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තොත් නම් ඊට පස්සේ අපි ආවා මානව සම්පත් කළමනාකරණය කරන්න. ඒ කියන්නේ අර අපිට හම්බෙච්ච අර සම්පත කළමනාකරණය කරන්න. මොකද්ද මානව සම්පත් කළමනාකරණය කියන්නේ කියලා අපි සාකච්ඡා කරා. සංවිධානයක පරමාර්ථ සඵලදායීව ළඟා කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය හා තෘප්තිමත් ඕනම කරන වචන දෙකක් යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පත් ජනිත වන අයුරින් ආයතනයේ මානව සම්පත කාර්යක්ෂමව ලබා ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධ ක්‍රියාවලිය එමත් නැත්නම් ක්‍රියාකාරකම් සමුදායට තමයි මානව සම්පත් කළමනාකරණය කියලා කිව්වේ. ඊට පස්සේ අපි කතා කරා අර මෙතනදී අපිට හම්බ වුණු අනෙකුත් ව්‍යාපාර සතු සම්පත් වලට සාපේක්ෂව මානව සම්පතේ සුවිශේෂීතා. එතනදී අපිට හම්බුණා මානව සම්පත සජීවී එකක් කිව්වා. සිතීමට සහ ප්‍රතික්‍රියා දක්වන්න හැකියාව තියෙනවා කිව්වා. සිත සම්පත් පාලනය කරන්න පුළුවන්කම තියෙනවා කිව්වා. පුහුණු කිරීමෙන් අගේ වැඩි කරන්න පුළුවන් කිව්වා. මේ දේවල් අපිට හම්බ වුණා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා මානව සම්පත් කළමනාකරණයේ අරමුණු. මානව සම්පත් කළමනාකරණයේ අරමුණු. සේවක කෙටි මේවා ටික කතා කරොත් සේවක සුබ සාධනය කරන්න පුළුවන්. සේවකයන්ට සුබ සාධන කටයුතු සපයන්න පුළුවන්. සේවක අභිප්‍රේරණය කරන්න පුළුවන්. සේවකයන්ගේ හැකියාවන් සංවර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට සේවකයා කොයි වගේද කියලා බලලා සේවකයා රඳවා ගන්නවා නම් රඳවා ගන්න, ඉවත් කරනවා නම් ඉවත් කරලා දාන්න පුළුවන්. යහපත් කාර්මික සම්බන්ධතාව පවත්වාගෙන යන්න පුළුවන්. මේ ටික තමයි අපි මුල් වශයෙන් කතා කරේ. දැන් අපි යන්නේ මානව සම්පත් කළමනාකරණ ශ්‍රිතයට අයත් කාර්යයන් ටික කතා කරන්න. කාර්යයන් 15ක් තියෙනවා. කාර්යයන් 15ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 රයිට්. කාර්යයන් 15ක් තියෙනවා. මම 15 එක සැරයක් 15ම කියාගෙන යනවා. මානව සම්පත් කළමනාකරණ ශ්‍රිතයට අයත් කාර්යයන් රැකියා නිර්මාණය, රැකියා විග්‍රහය, එමත් නැත්නම් විශ්ලේෂණය, මානව සම්පත් සැලසුම් කරණය, ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය, සංවේතන කළමනාකරණය, කාර්යඵල ඇගයීම, පුහුණුව හා සංවර්ධනය, සේවාදායක චලන, විනය කළමනාකරණය, සෞඛ්‍ය හා ආරක්ෂාව පරිපාලනය, දුක් ගැනවිලි නිරාකරණය, කාර්මික සම්බන්ධතා. ඔන්න ඔය ටික තමයි මානව සම්පත් කළමනාකරණයේ කාර්යයට අයත් ශ්‍රිතයන් ටික. එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණය කාර්යය කොහොමද කරන පිළිවෙල අපි බලමු. එකින් එක බැලුවොත් අපිට මේ එකින් එක කතා කරන්න ඕනේ. පළවෙනි එක රැකියා නිර්මාණය. ඊට පස්සේ දෙවෙනි එක රැකියා විග්‍රහය.
රැකියා විග්‍රහය. එහෙමත් නැත්නම් විශ්ලේෂණය. ඊට පස්සේ තුන්වෙනි එක මානව සම්පත් සැලසුම් කරණය. මානව සම්පත් සැලසුම් කරණය. ඊට පස්සේ හතරවෙනි එක ආකර්ෂණය. පස්වෙනි එක තෝරා ගැනීම. හයවෙනි එක බඳවා ගැනීම. හත්වෙනි එක අනුස්ථාපනය. අටවෙනි එක සංවේතන කළමනාකරණය. නවවෙනි එක කාර්යඵල ඇගීම. දහවෙනි එක පුහුණුව හා සංවර්ධනය. මොකක් කරමිස්සුනද? 11 වෙනි එක සේවා දායක චලන. 12 වෙනි එක විනය කළමනාකරණය. 13 වෙනි එක සෞඛ්‍ය ආරක්ෂාව හා පරිපාලනය. 14 දුක් ගැනවිලි නිරාකරණය. 15 කාර්මික සම්බන්ධතා. මම මේක මේ විශේෂයෙන්ම ආයේ ඒක හරියටම හදාගත්තෙත් මේක අපිට දිගින් දිගටම ඉස්සරහටම ඕන වෙන නිසා. සෞඛ්‍ය ආරක්ෂාව හා පරිපාලනය. මේ 15 දැන් අපි සාකච්ඡා කරන්න ඕනේ. මේ 15 අතර තමයි ගොඩක් දේවල් ඩිපෙන්ඩ් වෙන්නේ මේ පාඩමේදී. ඉතින් අපි බලමු. හරි. දැන් බලන ඇති ටියුට් එකේ තියෙන්නේ ටිකක් සමහර ඒවාට වෙනස් නම්නේ. මේ කියලා තියෙන වෙනත් තවත් නම්නේ කියලා. හරි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ තැන් වලට එනකොට ඒවට අදාළ සමාන පද වලින් මම කතා කරලා ඔයාලා ටියුට් එකේ තියෙන එකත් එක්කලා කතා කරනවා. මේ කතා කරලා තියෙන්නේ කෙටියෙන් මේවා ටික හඳුන්වන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන් විදියට මේ 15 අර ටියුට් එකේ තියෙන මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් ටික ඒ නම් ටිකත් හරි. ඒවා මේකට සම්මෙතෙන්ට දිගට දාගෙන බෑ. මට මේ පැත්තේ සාකච්ඡා කරන්න ඕන නිසා මේ වචන ටිකට මම ඒවා ඈඳවන්නම් ඒ වෙලාවට. රයිට්. මම මේක මෙහෙම සයිඩ් එකෙන් තියාගන්නවා. අපි දැන් මේ ටික සාකච්ඡා කරගෙන යන්න. මානව සම්පත් කළමනාකරණ කාර්යයට අයත් ශ්‍රිතයන් වල පළවෙනි එක තමයි රැකියා නිර්මාණය. මානව සම්පත කළමනාකරණය කරන්න නම් අපි ඉස්සරලාම දැන් මේ හිතන්න ඕන ව්‍යාපාරයක් පැත්තෙන් හිතන්න. තමන් ව්‍යාපාරයක් පැත්තෙන් හිතන්න රැකියාවක් නිර්මාණය කරන්න ඕන. පළවෙනි එක අපි රැකියා නිර්මාණය කතා කරනවා. පළවෙනි එක රැකියා නිර්මාණය. රැකියා නිර්මාණය කියලා කියන්නේ කිසියම් නිශ්චිත පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා රැකියාවක් තැනීම. කිසියම් නිශ්චිත පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා රැකියාවක් තැනීම. ඒ කියන්නේ මොනවාට හරි සේවකයෙක් ඇතුළට ගත්තට වැඩක් නැහැ. ව්‍යාපාරයේ ඇතුළට මොනවාටම හරි නිකන් සේවකයෙක් ගත්තට වැඩක් නැහැ. මොකක් හරි පරමාර්ථයක්. පැලවලට වතුර දාන එක හරි කමක් නැහැ. පරමාර්ථය ව්‍යාපාරයේ ඇතුළේ තියෙන ගාඩන් එකේ තියෙන පැලවලට වතුර දාන එක හරි කමක් නැහැ. සිද්ධ වෙන්න ඕන පරමාර්ථය ඒකනම් ඒ වෙනුවෙන් සේවකයෙක්ව අපි ගන්න ඕනේ. එහෙනම් අපි ඉස්සල්ලාම රැකියාවක් ව්‍යාපාරයේ පැත්තෙන් හිතන්න රැකියාවක් නිර්මාණය කරන්න ඕනේ. රැකියාව තමයි නිර්මාණය කරන වගාපාලක කියලා අපි රැකියාව නිර්මාණය කරනවා. වගාපාලක කියලා ලස්සන නමක් දාලා රැකියාවක් නිර්මාණය කරනවා. එයාව අපි ගන්නවා. අපේ එයා වගාපාලක කියන කෙනාව අපි ගන්න අපිට පරමාර්ථයක් තියෙනවා. මොකද්ද? මල් පැල වලට වතුර දාන එක. ව්‍යාපාරය ඇතුලේ තියෙන මල් පැල වලට වතුර දාන එක. මල් පැල වලට වතුර දාන්න තමයි ඔන්න අපි වගාපාලකව ගන්න යන්නේ.
එහෙනම් අපි මොකද්ද කරේ? පරමාර්ථයක් තිබ්බා. අපේ පරමාර්ථය තමයි මේක. අපේ පරමාර්ථය මේක. මේ පරමාර්ථය ඉටු කරගන්න අපි රැකියාවක් තැනුවා. මොකද්ද තනපු රැකියාව? අපි වගාපාලක කියලා රැකියාවක් තැනුවා. රැකියාවක් තැනුවා. මේ තයන්නේ රැකියාවක් තැනුවා. එහෙනම් රැකියා නිර්මාණය කියලා කියන්නේ මොකද්ද? කිසියම් නිශ්චිත පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා රැකියාවක් තැනීම හේවත් ජනිත කිරීමයි. රැකියාවක් තැනීම හේවත් ජනිත කිරීමයි. ඔයාලා ටියුට් එකේ ලොකු විස්තරයක් තියෙනවා. ආයතනික අරමුණු හා සේවා දායක තෘප්තිය යන ද්විත්වයේ අරමුණු ළඟා කරගත හැකි අයුරින් යම් පුද්ගලයෙකු විසින් ඉටු කළ යුතු රැකියාවක් සම්බන්ධ කටයුතු වල රාජකාරී වගකීම් හා අන්තර්පුද්ගල සම්බන්ධතා සුසුකම් ප්‍රතිලාභ හා තාක්ෂණය යනාදී සාධක නිශ්චිතව තීරණය කිරීමේ කාර්ය රැකියා නිර්මාණය වේ. ඔව් ඒක හරි. මතක තියාගන්න අමාරුයිනේ. මෙහෙම මතක තියාගන්න. යම් නිශ්චිත කාර්යයක් යම් නිශ්චිත පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා රැකියාවක් තැනීම හේවත් රැකියාවක් ජනිත කිරීම රැකියා නිර්මාණය වේ. ඒක මතක තියාගන්නවා. මේ දිග විස්තරය කියවා ගන්නවා. මොකද රැකියාවක මූලිකාංග කියන්නකො බලන්න. රැකියාවක මූලිකාංග මේ හැම රැකියාවකට මූලිකාංග තියෙන්න ඕනේ. රැකියාවක මූලිකාංග. sorry. ඔව් කමන්නේ වගාපාලකගේ රැකියාවේ මූලිකාංග. රැකියාවේ මූලිකාංග. කටයුතු රාජකාරී ඊට පස්සේ වගකීම් මෙහෙම රැකියාවේ මූලිකාංග තුනක් තියෙනවා. රාජකාරී වගකීම් හා කටයුතු කියලා. මොනවද කටයුතු කියලා කියන්නේ? දැන් වගාපාලකගේ කටයුත්ත මොකද්ද? උදාහරණයට අනුව වගාපාලකගේ වගාපාලක කියන රැකියාවේ මූලිකාංග මොනවද? කටයුතු රාජකාරී හා වගකීම් තමයි. මොනවද වගාපාලකට තියෙන කටයුත්ත? මල් වලට වතුර දාන එක. එහෙනම් කටයුත්තක් කියලා කියන්නේ චලන වලින් සමන්විත නිශ්චිතව හඳුනාගත හැකි වැඩ ක්‍රියාකාරකමක්. චලන වලින් සමන්විත නිශ්චිතව හඳුනාගත හැකි වැඩ ක්‍රියාකාරකමකට තමයි කටයුත්තක් කියලා කියන්නේ. ඔයාලා නෝට් එකේ තියෙනවා. නමුත් විස්තර කිරීමක් කරලා නැහැ නේද? කෙනෙක්ට මේ වීඩියෝ එක බලනකොට හෝල්ඩ් කරලා ඕනනම් නිර්වචනය ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ රාජකාරියක් කියලා කියන්නේ කටයුතු රාශියකින් සමන්විත පුද්ගලයෙකු ඉටු කරන වඩා විශාල වැඩ කොටසට තමයි අපි රාජකාරියක් කියලා කියන්නේ. එතකොට කටයුත්තට වඩා රාජකාරිය ලොකුයි. වගකීමක් කියලා කියන්නේ කටයුත්ත නිසිලෙස නැතහොත් අපේක්ෂිත පරිදි ඉටු කර ගැනීම පිළිබඳව ඉහළ නිලධාරීන් වෙත ඇති බැඳීම. වගකීම අපි ඉහළ නිලධාරීන්ට බැඳිලා ඉන්නවා. වගාපාලක. ඉහළ නිලධාරීන්ට බැඳීම. ගාඩන් එක බාරව ඉන්න ලොක්කට බැඳිලා ඉන්නේ මල් වලට. දැන් ගාඩන් එකේ වැඩ ගොඩාක් තියෙනවනේ. හිතන්නකෝ. පැල හිටවන්න තියෙනවා. තනකොළ කපන්න තියෙනවා. වතුර දාන්න තියෙනවා. ඉතින් මේ අපි ගත්ත කෙනා මල් වලට වතුර දාන්න එක්කෙනෙක් වනේ අපි ගත්තේ දැන්. නේද? මල් වලට වතුර දාන්න එක්කෙනෙක් අපි ගත්තේ. එහෙනම් එයාට ඉහළ නිලධාරියාට බැඳීමක් තියෙනවා. මහ වගාපාලකට ලොකු වගාපාලකට වෙනුවෙන් බැඳීමක් තියෙනවා. එයා ඒ වගකීම තමයි වගකීම කියලා කියන්නේ. එහෙනම් රැකියාවේ මූලිකාංග තුනක් තියෙනවා. කටයුතු කටයුතු රාජකාරී වගකීම් කියලා. අපි කටයුතු වලටම කාර්ය කියලා කියනවා. රාජකාරී වලට කාර්ය භාරය කියලා කියනවා. වගකීම් වලට වගකීම තමයි. රයිට්. ඉතින් මේක තමයි රැකියා නිර්මාණය. මොකද්ද දැන් ඔයාලට පැහැදිලි ඇති රැකියා නිර්මාණය කියන්නේ මොකද්ද කියලා? රැකියා නිර්මාණය කියන එකට මම කෙටියෙන් කිව්වා යම් නිශ්චිත පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා රැකියාවක් තැනීම හේවත්
ජනිත කිරීමයි. රැකියාවක් තැනීම හෙවත් ජනිත කිරීමයි. right. ඊට පස්සේ දෙවැනි එක අපි දැන් දෙවැනි එක කතා කරනවා. පළවෙනි එක කතා කරා රැකියා නිර්මාණය. පළවෙනි එක කතා කරා රැකියා නිර්මාණය. දැන් කතා කරන්න යන්නේ රැකියා විග්‍රහය. රැකියා විග්‍රහය එමත් නැත්නම් අපිට කියන්න පුළුවන් රැකියා විශ්ලේෂණය. රැකියා විශ්ලේෂණය, job analysis. රැකියා විශ්ලේෂණය. රැකියා විශ්ලේෂණය බලමු දෙවෙනි එක. මොකද්ද රැකියා විශ්ලේෂණය කියන්නේ? ඔයාලා ටියුට් එකේ තියෙනවා ආයතනයක් තුල රැකියාවන් පිළිබඳව තොරතුරු රැස් කිරීම, සංවිධානය කිරීම, වාර්තා කිරීම සම්බන්ධ ක්‍රියාවලිය. රැකියා විශ්ලේෂණයයි. මෙමගින් ආයතනයේ විවිධ රැකියාවන් පිළිබඳවත් එම රැකියා ඉටු කිරීමට වඩාත් ගැළපෙන පුද්ගලයින් පිළිබඳවත් අධ්‍යයනය කිරීමට හා අවබෝධ කිරීමට හැකියාව ඇත. මෙම කාර්ය තුලින් ප්‍රධාන තොරතුරු ලේඛන දෙකක් පිළියෙල කෙරේ. රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය කියලා. හරි. රැකියා විශ්ලේෂණය කියලා කියන්නේ රැකියාවක් දැන් අපි නිර්මාණය කරානේ පළවෙනි එකේදී මතක ඇතිනේ. රැකියාවක් හැදුවා. බලන්න අපි රැකියාවක් හැදුවා. වගාපාලක කියලා අලුතෙන් රැකියාවක් හැදුවා. ඒකේ කරන්න තියෙන වැඩේ තමයි පැලවලට වතුර දාන එක. තාම දැන් මේකට සේවකයෙක් ගත්තද? නැහැ. මම දැන් ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකාරයා විදිහට ව්‍යාපාරයට අවශ්‍ය කරන පුද්ගලයෙක් ඕන වෙලා තියෙනවා මල් වලට වතුර දාන්න. ව්‍යාපාරයට පුද්ගලයෙක් ඕන වෙලා තියෙන මල් වලට වතුර දාන්න ගාඩන් එකේ තියෙන. ඔන්න ඒකට දැන් සේවකයෙක් ඕනේ. සේවකයෙක් නැහැ ඒ වැඩේට. ඒ වැඩේ වෙනුවෙන් රැකියාවකුත් මේ වෙනකන් මේ ආයතනය ඇතුලේ හැදිලා තිබිලා නැහැ. අලුතෙන් තමයි මල් පැල ටිකක් හිටෙව්වේ. right? ඉතින් ඔන්න දැන් මම මානව සම්පත් කළමනාකාරවරයා විදිහට මම රැකියාවක් හැදුවා. අවස්ථාවට අනුව මගේ දැන් මේ අවස්ථාවට අනුව මගේ ව්‍යාපාරයට ඕනේ මල් වලට වතුර දාන මිනිස්සෙක්. එහෙම රැකියාවක් අපේ ආයතනයේ නෑ. මම අලුතෙන් රැකියාවක් නිර්මාණය කරා. මල් වලට වතුර දාන්නද වගාපාලක කෙනෙක්. මම දැන් ඔන්න නිර්මාණය කරා. ඊට පස්සේ රැකියා ඊට පස්සේ දැන් ඔන්න රැකියාව විශ්ලේෂණය කරනවා. ඒ රැකියාවේ මොනවද කරන්න තියෙන්නේ කියලා විශ්ලේෂණය කරනවා. රැකියාවක කටයුතු රාජකාරී හා වගකීම් පිළිබඳව එම රැකියාව සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය සේවකයා සතු විය යුතු සුදුසුකම් සහ ගුණාංග පිළිබඳව කරනු ලබන ක්‍රමානුකූල විමර්ශනයක්. දැන් මම රැකියාවක් හැදුවා. මම දැන් මම මානව සම්පත් කළමනාකරු දැන් ව්‍යාපාරේ. දැන් මම කල්පනා කරනවා මේ රැකියාව කරන්න නම් මේ රැකියාවට ගන්න පුද්ගලයාට මොනවාද තියෙන්න ඕන සුදුසුකම්. මොනවාද තියෙන්න ඕන සුදුසුකම්? මං හදපු රැකියාවට අනුව නම් මහ ලොකු සුදුසුකමක් ඕනේ නැහැ. O level තිබ්බහම ඇති. ඒ O level තිබ්බහම ඇති. O level කියන සුදුසුකම O level පාස් වෙලා තිබ්බොත් ඇති. තව ගුණාංග මොනවද? ගුණාංග මොනවද? එයාට පුළුවන් වෙන්න ඕනේ ඉතින් මල් පැල නඩත්තු කරන්න නේද? සමහරුන්ට ඒ වගේ වැඩ බෑනේ. ගස් නඩත්තු කරන්න ඒ වගේ වැඩ බෑ හැමෝටම. සමහරට අර අත්ගුණේ කියන ඒවා තියෙනවා නේද? පැල ඒ ගාඩ්නින් වැඩ පුළුවන්. ගාඩ්නින් වැඩ පුළුවන් කෙනෙක්. තව ඔය හොඳ ගාඩ්නින් කෝස් එකක් කරලා තියෙනවා නම් ගාඩ්නින් කෝස් එකක් කරලා තියෙන සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් තවත් හොඳයි. ඔන්න ওই විදිහට මම දැන් කල්පනා කරනවා. මම තීරණය කරනවා මොනවාද මේ රැකියාවේ මේ පුද්ගලයා සතු විය යුතු සුදුසුකම් කියලා. ඊට පස්සේ තව මම කල්පනා කරනවා මොනවද මෙයා ගාව තියෙන ඕන ගුණාංග. මෙයා ගාව තියෙන ඕන ගුණාංග මොනවද කියලා තව තීරණය කරනවා.
ගුණාංග. ඊට පස්සේ මේ සුදුසුකම් ටික සහ මේ ගුණාංග ටික දාලා මම හදනවා රැකියා විස්තරය. මොකක්ද රැකියා විස්තරයක් කියලා කියන්නේ? කිසියම් රැකියාවකට අයත් කටයුතු, රාජකාරි, වගකීම්, සේවා කොන්දේසි. මොනවද කොන්දේසි? කීයටද වැඩට එන්න ඕනේ, යන්න ඕනේ, කීයටද? අන්න ඒවා ටික දාලා කොන්දේසි. වැඩ කළ යුතු පැය ගන්න කොච්චර වෙලාවක් වැඩ කරන්න ඕනද? රැකියාවේ ස්වභාවය මේක ඇවිල්ලා එලිමහන් රැකියාවක්. මෙන්න මේ වගේ රැකියාවේ ස්වභාවය. වගකව යුත්තේ කාටද? මෙයා වග කියන්න ඕනේ කාටද? ආන් ඒ කියන්නේ මෙයාගේ ඉහළ නිලධාරියා කවුද? මේ වගේ ඒවා ටිකක් දාලා හදනවා පොඩි ප්‍රකාශනයක්, පොඩි ලේඛනයක්. මේ තියෙන ඔයාලගේ ටියුට් එකේ මේ කාර්ය තුලින් ප්‍රධාන තොරතුරු ලේඛන දෙකක් පිළියෙල කරේ. පළවෙනි ලේඛනය තමයි රැකියා විස්තරය. රැකියා විස්තරය. මොනවද රැකියා විස්තරයට එන්නේ බලමු. රැකියා විස්තරයට මේ තියෙන රැකියා විශ්ලේෂණයේ එක් ප්‍රතිඵලයක් වන රැකියා විස්තරය. රැකියාවේ යුතුයකම්, වගකීම්, වාර්තා කිරීම, සම්බන්ධකම්, රැකියා කොන්දේසි, සුපරීක්ෂණ, වගකීම් වල ලැයිස්තුවක් වේ. රැකියා විස්තරයේ රැකියාවේ අන්තර්ගතය අඩංගු වේ. හොඳට මතක තියාගන්න රැකියා විස්තරයේ මොනවාද ඇතුළත් වෙන්නේ? රැකියා විස්තරයේ මොනවාද ඇතුළත් වෙන්නේ? රැකියා විස්තරයේ මොනවද ඇතුළත් වෙන්නේ? රැකියා මේක වරද්ද ගන්න එපා. තව එකක් තියෙනවනේ අපිට රැකියා පිරිවිතරය කියලා හේකුත්. ඒකින්ද කියන්නේ රැකියා විස්තරයේ අඩංගු වෙන්නේ රැකියාවේ විස්තර. රැකියා විස්තරයේ අයිති වෙන්නේ රැකියාවේ විස්තර. මොනවාද රැකියාවේ විස්තර? රැකියාවේ තත්ත්වය. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා රැකියාවේ තත්ත්වය. රැකියාවේ තත්ත්වය. ඊට පස්සේ සේවා දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් හරි ඊට කලින් රැකියාවේ අරමුණ. මොකද්ද රැකියාවේ අරමුණ? දැන් මේ රැකියාවේ තත්ත්වය මේ රැකියාව විස්තරය හදනවා මානව සම්පත් කළමනාකරු විසින්. ඊට පස්සේ රැකියාවේ තත්ත්වය තියෙනවා. ඒකේ දාලා තියෙනවා රැකියාවේ කොහොමද කරන්න තියෙන කියලා. ඊට පස්සේ රැකියාවේ අරමුණ තමයි ගස් ටික මැරෙන්න දෙන්නේ නැතුව තියාගන්න එක නේද? මේ විදිහට රැකියාවේ අරමුණේ සබ්බේ විදිහට ඒකට දානවා. ඊට පස්සේ රැකියාවේ හඳුනා ගැනීම. ඒ කියන්නේ රැකියාවේ අනිකුත් රැකියාවන්ගෙන් වෙන් කර හඳුනා ගන්නවා. ඒ කියන්නේ ඔයා ගාඩනින් එකට ගත්තට ඔයා ගන්න මල් වලට වතුර දාන්න විතරයි. නැතු ඔයා අලුතෙන් පැල හිටවන්න ඕනේ නැහැ. අන්න ඒ විදිහට රැකියාවේ හඳුනා ගැනීම. ඉටු කළ යුතු ප්‍රධාන කාර්යයන් තමයි උදේයි හවසයි දෙකේ වතුර දාන්න ඕනේ. රයිට්? මම මේ එක රැකියාව එකක් අරන් මේ උදාහරණයක් විදිහට කතා කරන්නේ. නැතු මේ වතුර දාන කතන්දරේම නෙමෙයි. රයිට්? ඊට පස්සේ රැකියාව දරන්නා වගකිව යුත්තේ කාටද? රැකියාව දරන්නා වග කියන්න ඕනේ කාටද? වග කියන්න ඕනේ මහා වගාපාලකට, ගාඩ්නින් එකේ ලොක්කට. හරි. ඊට පස්සේ රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම්. මේකට ඕනේ ගාඩ්නින් කෝස් එකක් කරලා තියෙනවා නම් ගොඩක් හොඳයි. O level පාස් කෙනෙක් තමයි ගන්නෙ. අන්න ඒ විදිහට ඒ ටික ගන්නවා. ඊට පස්සේ රැකියාවේ විශේෂිත රැකියා කොන්දේසි. මොනවද රැකියා කොන්දේසි? උදේට වතුර දාන්න ඕනේ, දවල්ට වතුර දාන්න ඕනේ. උදේම වැඩට ඇවිල්ලා උදේ 6 වෙන්න කලින් ආයතනයේ වැඩ ටික පටන් ගන්න කලින් ඒ වතුර දාන වැඩ කටයුතු ටික ඉවර කරලා දෙන්න ඕනේ. ආයතනයේ වැඩ ඉවර වුණාට පස්සේ ආයතනයේ වහලා යන්න කලින් කරුවල වැටෙන්න කලින් ආයෙ වතුර දාන්න ඕනේ. මේවා කොන්දේසි. ඊට පස්සේ භාවිතා කරන ලබන උපකරණ, උපාංග සහ යන්ත්‍ර ඔයාට දෙනවා අපි උදැල්ලයි ඒ ටික උදළු වතුර බට හෝ ඒවා ටික ලබලා දෙනවා. අන්න ඒ විදිහට එයා යටතේ තියෙන උපාංග ටික, උපකරණ ටික ළඟා කරගත යුතු ඉලක්ක. ඉතින් දන්නවනේ ඉතින් අපි මේ ගන්න හැම උදාහරණෙම සමාන කරන්න අමාරුයි. කාර්ය සාධන සහ තක්සේරු කිරීමේ නිර්ණායක. එයාව කොහොමද හොඳ තක්සේරුවක් කරන නිර්ණායක? ඔයා ගාඩන් එකේ වැඩ ටික පිළිවෙලට කරා යනවා කියලා තක්සේරු කරන නිර්ණායක ටික දාන්න ඕනේ. මේක තමයි රැකියා විස්තරයේදී. මතක තියාගන්න එහෙනම් රැකියා විස්තරයේදී මොනවාද තිබුණේ? රැකියාවේ විස්තර.
තව එකක් හදනවා කිව්වා. තව එකක් හදනවා කිව්වා. රැකියා බලන්න ඔයාලා කලින් පිටුව රැකියා පිරිවිතරය. මේ තියෙන්නේ මෙම කාර්ය තුලින් ප්‍රධාන තොරතුරු ලේඛන දෙකක් පිළියෙල කරේ. එක රැකියා විස්තරය අපි එක දැන් කතා කරා. දෙක රැකියා පිරිවිතරය. බලමු මොකද රැකියා පිරිවිතරය කියන්නේ කියලා. බොහෝ සංවිධාන රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය එකම ලේඛනයක් ලෙස සකස් කරයි. එසේ වුවත් සමහර අවස්ථාවලදී රැකියා පිරිවිතරය වෙන් වූ ලේඛනයක් ලෙස සකස් කරනු ලැබේ. රැකියා පිරිවිතරය යනු අධ්‍යාපනය, කුසලතා, පෞරුෂත්වය වැනි රැකියාවේ මානව අවශ්‍යතා ලේඛනයකි. එය රැකියා විශ්ලේෂණයේ තවත් ප්‍රතිඵලයකි. එසේ වුවත් බොහෝ සංවිධාන රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය එක් ලේඛනයක් ලෙස සකස් කරයි. හරි. රැකියා පිරිවිතරයේ මොනවද තියෙන්නේ? රැකියාව කරන්නාගේ ලක්ෂණ සහ සුදුසුකම්. පටල ගන්න එපා. රැකියාව කරන්නාගේ ලක්ෂණ සහ සුදුසුකම්. රැකියාව කරන්නාගේ ලක්ෂණ හා සුදුසුකම් මොනවද? මොනවද? අධ්‍යාපන සුදුසුකම්. අධ්‍යාපන සුදුසුකම්. ඊළඟට එයාගේ හොඳ කායික යෝග්‍යතාව. කායික යෝග්‍යතාව. එයාගේ රැකියා පළපුරුද්ද. රැකියා පළපුරුද්ද. රැකියා පළපුරුද්ද. විශේෂ හැකියාවන්. විශේෂ හැකියාවන්. භාෂා දැනුම. ඔයාලගේ නැති ඒවා තියෙනවා නම් ලියා ගන්න පුළුවන්. පුහුණුව හා කුසලතා, විශේෂ ශාරීරික හැකියාවන්, රැකියා පළපුරුද්ද, අධ්‍යාපන සුදුසුකම් මේ දේවල් තමයි රැකියා පිරිවිතරේ අඩංගු වෙන්නේ. එහෙනම් රැකියා පිරිවිතරේ තියෙන්නේ මොනවාද? රැකියාව කරන්නාගේ ලක්ෂණ හා සුදුසුකම්. රැකියා විස්තරේ තියෙන්නේ රැකියාවේ විස්තර. රැකියා පිරිවිතරේ තියෙන රැකියාව කරන්නාගේ ලක්ෂණ හා සුදුසුකම්. right. ඔන්න එහෙනම් අපි දෙවැනි එක කියන්නේ දෙවැනි මානව සම්පත් කළමනාකරණ ශ්‍රිතයට අයත් කාර්යයන්වල තියෙන රැකියා නිර්මාණය කියන එක කතා කරා. අපි රැකියාවක් නිර්මාණය කෙරුවා. දැන් අපි මේ නිර්මාණය කරපු රැකියාව විශ්ලේෂණය කරා. අපි ඒ වෙනුවෙන් අපිම නිර්මාණය කරපු රැකියාව අපි දැන් විශ්ලේෂණය කරා. අපි ඒ විශ්ලේෂණය කරන්න හදාගත්තා. මෙව දෙකක්. රැකියා විස්තරයයි රැකියා පිරිවිතරයයි කියලා දෙකක් හදාගත්තා. දැන් අපි කතා කරන්නේ තුන්වෙනි එකට යන්නේ. දැන් අපි තුන්වෙනි එකට යන්නේ. තුන්වෙනි එක. දැන් අපි තුන්වෙනි එක ගැන කතා කරමු. මොකද්ද තුන්වෙනි එක? මානව සම්පත් සැලසුම්කරණය. මානව සම්පත් සැලසුම්කරණය. කළමනාකරණය නෙමෙයි, මානව සම්පත් සැලසුම්කරණය. ඔයාලගේ තියෙන්නේ මානව සම්පත් සැලසුම්කරණය. එහෙමත් නැත්නම් මිනිස් බල සැලසුම්කරණය. මිනිස් බල සැලසුම්කරණය. මිනිස් බල සැලසුම්කරණය. මිනිස් බල සැලසුම්කරණය. right.
මිනිස් බල සැලසුම් කරණය. තුන්වෙනි එක මිනිස් බල සැලසුම් කරණය එහෙමත් නැත්නම් මානව සම්පත් සැලසුම් කරණය. මානව සම්පත් සැලසුම් කරණය. සංවිධානයක උපාය මාර්ගික අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත් නිශ්චය කිරීම හා කිරීම මානව සම්පත් සැලසුම් කරණය වේ. මෙහිදී වර්තමානයේ සහ අනාගතයේ සඳහා දීර්ඝකාලීන ව්‍යාපාර අවශ්‍යතාවලට සම්පත් ගැලපීම මෙන්ම කෙටි කාලීන අවශ්‍යතාවද පැහැදිලි කරයි. සාමාන්‍යයෙන් මානව සම්පත් සැලසුම් කරණය යන්න සංවිධානය තුළට ඇතුළත සහ පිටත සේවකීන්ගේ සංචලනයන් පුරෝකථනය කිරීම සහ සේවකයන් ආයතනය තුළට සැපීම හෝ ආයතනයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ලෙස නිර්වචනය කළ හැකිය. බලමු. එසේ නැතිනම් මානව සම්පත් සඳහා අනාගත ඉල්ලුම තක්සේරු කිරීම සහ මානව සම්පත් සඳහා රයිට්. මෙහෙමයි. දැන් අපි මානව සම්පත් සැලසුම් කරණය කරන්න එපා. මානව සම්පත් සැලසුම් කරණය කරනකොට ඉස්සල්ලාම බලන්න මොකද්ද මානව සම්පත් සැලසුම් කරණය කියන්නේ. කෙටියෙන් කිව්වොත් ආයතනයේ පරමාර්ථ ටිකයි අරමුණු ටිකයි ඉෂ්ට කරගන්න අවශ්‍ය සේවක අවශ්‍යතාවය නිශ්චය කිරීම. මානව සම්පත් සැලසුම් කරණයේදී සිද්ධ වෙන්නේ මම කියන්නේ සේවක අවශ්‍යතාව නිශ්චය කිරීම. කීයක් ඕනේද? ඊට පස්සේ තව එම අවශ්‍යතාව ඉටු කර ගැනීම පිණිස ගත යුතු උපාය මාර්ග. මෙන්න මේ ටික තමයි මානව සම්පත් සැලසුම් කරණයේදී සිද්ධ කරන්නේ. ඉතින් මානව සම්පත් සැලසුම් කරණය ඕනේ ඇයි? අපි දැනගන්න ඕනේ අපිට කී දෙනෙක් ඕනේද? අපිට තව කී දෙනෙක් ඕනේද? දැනට අපි ගාව ඉන්නේ වතුර දාන සේවකයෝ දෙන්නයි. හරිද? දැන් අපිට දෙන්නෙක් මදි. අපිට දැන් ලොකු ගාඩන් එකක් තියෙනවා අපේ රැකියා ස්ථානයේ. අපිට තව එක්කෙනෙක් ඕනේ. තව දෙන්නෙක් ඕනේ. මේ විදිහට අපි රැකියාව සැලසුම් කරණය කරන්න ඕනේ සේවක අවශ්‍යතාව. එහෙමත් නැත්නම් අපේ දැනට මල් පැලවලට වතුර දාන සේවකයා ඉදිරි මාස දෙක ඇතුළ තුල විශ්‍රාම යනවා. ඉදිරි මාස දෙක ඇතුළ තුල එයා ආයතනයෙන් ඉවත් වෙලා යනවා. එහෙමත් නැත්නම් ඒ සේවකයා ඊට වඩා අපේ රැකියා ආයතනය තුලම වෙනත් රැකියාවකට මාරු කරනවා. වතුර දා හිටපු එක්කෙනාව පොඩ අතු ගන්න පැත්තට දානවා. රයිට්? මම මේ පහළ සේවකයෝ ටික අරන් කතා කරන්නේ ලොකු සේවකයෝ ගාවට එන්නේ නැතුව. ඔයාලට පැහැදිලි වෙන්න. එහෙනම් අපි දැන් තීරණය කරන්න ඕනේ මානව සම්පත් කළමනාකාරයා විදිහට ඔයා කළමනාකරු විදිහට අපිට අවශ්‍ය කරන සේවක අවශ්‍යතාවය මොකක්ද? දැන් අපිට තව සේවකයෝ කී දෙනෙක් ඕනේද? මොන තනතුර සඳහාද සේවකයෝ ඕනේ? අන්න ඒ විදිහට මෙන්න මේකට තමයි මානව සම්පත් සැලසුම් කරණය කියන්නේ. රැකියාවක් නිර්මාණය කරා, රැකියාව විශ්ලේෂණය කරා. ඊට පස්සේ දැන් අපි බලන්න ඕනේ ඒ අපි හදපු රැකියාවෙන් අපි හදපු රැකියාව අපි නිර්මාණය අපි මේක කරා අපි ඒ හදපු රැකියාව අපි ඒ නිර්මාණය කරපු රැකියාවට කී දෙනෙක් සේවකයෝ අවශ්‍යද? මේ වෙනකොට ඒ රැකියාව වෙනුවෙන් දැනට සේවකයෝ කී දෙනෙක් ව්‍යාපාරයේ ඇතුලේ ඉන්නවාද? කී දෙනෙක් ඉස්සරහට විශ්‍රාම යන්න ඉවත් වෙලා යන්න ඉන්නවාද? එහෙනම් තවදුරට ඉස්සරහට කී දෙනෙක් අවශ්‍ය වෙනවාද? විදියට අපි දැන් මානව සම්පත සැලසුම් කරණය කරන්න ඕනේ. ඔයාලගාව තියෙනවා මිනිස් බල සැලසුම් කරණයේ අරමුණ. මිනිස් බල සැලසුම් කරණයේ අරමුණ අනාගත සේවක අවශ්‍යතාවය නිශ්චය කිරීමට හැකියවීම. මේක කියව ගන්න මම පැහැදිලි කරනවා. ඔයාලට මෙතන කියව ගන්න විතරයි පුළුවන්. මම පැහැදිලි කරනවා හැමදේම. ඊට පස්සේ සේවක සංවර්ධනය හඳුනා ගන්න පුළුවන්. හදිසි බඳවා ගැනීම නිසා අනවශ්‍ය පිරිවැවලක්. කියන්නේ මෙහෙමයි. අපි දැන් ඉඳලම මානව සම්පත සැලසුම් කරණය කරනවා. ලබන මාස දෙක ඇතුළත තුල සේවකයෝ 4 දෙනෙක් විශ්‍රාම යන්න ඉන්නවා. එහෙම විශ්‍රාම යන්න හිටියොත් එහෙම එකපාරටම අපිට ඕක ගැන තව කල් තියෙනවනේ කියලා හිටියොත් අපිට හදිසි බඳවා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා අර කට්ටිය විශ්‍රාම යනකොට. එහෙම වුණොත් ගොඩක් ලොකු පිරිවැයක් යන්න පුළුවන්. එහෙම නෙමෙයි. එයාලා ලබන මාස දෙක ඇතුළත තුල විශ්‍රාම යන්න ඉන්නවා නම් ඒ වෙනුවෙන් හොඳ සුදුසු සේවකයෙක් දැන් තියාම කල් තියාම හොයාගෙන එයාට ව්‍යාපාරයට එන්න කියලා පොඩි ඉන්ටර්විව් පාරක් දාලා එයාත් එක්ක කතා බහ කරලා එයාට ඉන්ටර්විව් කරන්න දීලා ඒ ඉන්ටර්විව් කරලා එයාට මේක අල්ල ගන්න පුළුවන්ද කියලා බලලා වැඩේ ලෑස්ති කරලා තිබ්බාම අර එයා විශ්‍රාම යනකොට හිමීට අරතෙන්ට අලුත් සේවකයාව රීප්ලේස් කරන්න පුළුවන්.
එහෙම නැතුව අරයා විශ්‍රාම යනකන් ඉඳලා හදිසි බඳවා ගැනීමක් අලුත් සේවකයෙක් කරන්න වුණොත් එයාට වැඩි පිරිවැයක් යන්න පුළුවන්. මානව සම්පත් සවලදායි ආරක්ෂමාකාරය උපයෝජනය කිරීම මේ වගේ ක්‍රම. රයිට්. ඔයාලට තියෙනවා මිනිස් බල සැලපෙයුම් කිරීමේ ක්‍රියාවලිය. ඔන්න ලොකු වැඩක් තියෙනවා. දැන් මානව සම්පත් කළමනාකරු විදිහට ඔයාට වැඩක් තියෙනවා. ඉස්සරලාම ඔයා කල්පනා කරන්න ඕනේ තනියම මොයස්සේ උඩට වෙලා පුටුවට වෙලා අනාගත මානව සම්පත් ඉල්ලුම පුරෝකතනේ මානව ඔයාලා ටියුට් එකේ තියෙනවා මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය. මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය. මම පස්සේ පැහැදිලි කරන්නම් ලියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මානව සම්පත් සැපයීම තක්සේරු කිරීම. මානව සම්පත් සැපයීම තක්සේරු කිරීම. ඊට පස්සේ මානව සම්පත් ඉල්ලුම හා මානව සැපයීම සංසන්දනය තුලනය කිරීම. ඉල්ලුම හා සැපයුම තුලනය. එහෙමත් නැත්නම් සංසන්දනය. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ උපාය මාර්ග නිර්ණය. උපාය මාර්ග සංවර්ධනය. මොනවටද උපාය මාර්ග සංවර්ධනය? මොනවටද? මානව සම්පත්. දැන් මෙතනදී මම පැහැදිලි කරන්න. මානව සම්පත් අතිරික්තයට හෝ හිගයට කටයුතු උපාය මාර්ග සංවර්ධනය. උපාය මාර්ග නිර්මාණය. ඊට පස්සේ කරන්න ඕනේ ඇගීම හා පාලනය. මේ අමාරු නෑ හරිම ලේසි. අමාරු නෑ කතා කරන්න එන්නේ. අපි දැන් මානව සම්පත සැලසුම් කරණය කරන්න ඕනි. මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය පළවෙනි එක. මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය. ඔයාලගේ නෝට් එකේ ගොඩාක් ಜಾති තියෙනවා කියව ගන්න පුළුවන්. මම කරන්නේ පැහැදිලි කරන එක තේරෙන සිංහලෙන්. මානව සම්පත් ඉල්ලුම පුරෝකතනය කියන්නේ මානව සම්පත් කොච්චරක් අපිට ඕනේද? අපිට කොච්චරක් වතුර දාන සේවකයෝ ඕනේද කියලා තීරණය කරනවා. ඒ රැකියාවට අපිට ඉස්සරහට 3 දෙනෙක් ඕන වෙනවා. අපිට ආයතනයට. ඊට පස්සේ මානව සම්පත් සැපයුම තක්සේරු කරනවා. දැන් අපි ඔය මොනවද මානව සම්පත් සැපයීම. දැන් බලනවා මේ රැකියාවට එන්න කී දෙනෙක් බලන් ඉන්නවද කියලා. මේ රැකියාවට එන්න බලාගෙන ඉන්නවා 5 දෙනෙක්. චුට්ටක් අර අඩු සුදුසුකම් වලින් එන්න පුළුවන් හින්දා රැකියාවක් නැති කට්ටිය වතුර දාන්න හරි කමක් නැහැ කියලා මේ රැකියාවට එන්න බලාගෙන ඉන්න 5 දෙනෙක්. එළියෙත් ඉන්නවා ආයතනයේ ඇතුළෙත් ඉන්නවා. තව 15 ඔය පොඩි ඔය කාණු සුද්ධ කර ඉන්න සේවකයෝ හිතාගෙන ඉන්නවා මේ මල්ලට වතුර දාන රස්සාවට හරි මාරුවක් ගන්න. ඒ වගේම පිටිනුත් බලන් ඉන්නවා පිට ව්‍යාපාරයෙන් පිටත් කට්ටියක් බලන් ඉන්නවා මේ රැකියාවට එන්න. ඊට පස්සේ දැන් අපි මොකද කරන්න ඕනේ? මානව සම්පත් කළමනාකාරය විදිහට ඉල්ලුම හා සැපයීම තුලනය කරන්න ඕනේ. 5 දෙනෙක් කිරියට 3 දෙනායිනේ ගන්න පුළුවන්. මේ 3 දෙනාගෙන් කවුද මේ 5 දෙනාගෙන්
හොඳම තුන්දෙනාව දැන් තෝරගන්න ඕනේ නේද? හොඳම තුන්දෙනාව තෝරගන්න ඕනේ. ඒ වගේ එතන සංසන්දනය කිරීමේ වැඩපිළිවෙලක් යනවා. මෙතන පස් දෙනෙක් ඉඳලා එළියේ ඉන්න තුන්දෙනයි නම් ඒ කියන්නේ ගණ්ඩි සේවකයෝ ඉන්න තුන්දෙනයි නම් අපි තව කාව හරි මාරුවක් දාන්න ඕනේ අපේ ආයතනයේ. මේ බඳන් පිටින් තව වැඩ කටයුතු මොන හරි ප්‍රචාරණ වැඩ කටයුතු ටිකක් ගෙනහිල්ලා තව කට්ටිය මේකට ඇද ගන්න ඕනේ. වැටු වැඩි කරලා මොන හරි. එයා දැන් මේ ඉල්ලුම සහ සැපයුම දෙක ඊළඟට කරන්නේ තුන්වෙනි පියවර විදිහට සංසන්දනය කරනවා. ඊට පස්සේ සංසන්දනය කරනවා. පහක් ඉන්නවා තුනක් ඉල්ලනවා. හරි. කියලා ඔන්න සංසන්දනය කරනවා. ඊට පස්සේ මම ආයේ මේ පහ පැහැදිලි කරනවා. මේ ඉස්සෙල්ලා නිකන් කියන්නේ. ඊට පස්සේ සංසන්දනය කරාට පස්සේ මේ දෙකට අදාළ උපාය මාර්ග තීරණය කරනවා. ඒ කියන්නේ මානව සම්පත් අතිරික්තයට හෝ හිගේට ගත යුතු උපාය මාර්ග. සේවක අතිරික්තයක් නම් ඉන්නේ. අතිරික්තයක් කියන්නේ එන්න බලාගෙන ඉන්නවා ගොඩක්. අතිරික්තයක් නම් ඉන්නේ. අපි මේක ඇතුලේ බඳවා ගැනීම නතර කරනවා. sorry සේවක අතිරික්තයක් කියන්නේ අපි මේක ඇතුලේ ඉන්නවනම් සේවක බඳවා ගැනීම නතර කරනවා. මෙයා මොකෑ කරන්නේ? බඳවා ගැනීම නතර කරනවා. තව පුළුවන් මොනවාද? ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම යන්න දෙනවා. දැන් අපිට සේවකයෝ වැඩි. දැන් සමහර අය අර විශ්‍රාම යන්න කැමැත්තෙන් ඉන්නවා. නමුත් වයසත් හරිය නැතිද තව ඉන්නවා. එයාට ඒත් කැමැති. ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම යන්න අවස්ථාවක් දෙනවා. බඳවා ගැනීම නතර කරනවා. තව දැන් මිනිස්සු අර OT දෙන හින්දා OT ගෙවන හින්දා වැඩ කරනවා. ඒකින්ද අපි OT ගෙවන එක නවත්තනවා. ඔන්න ඔය විදිහට අපි ක්‍රියාමාර්ග ගන්නවා. අපිට තියෙන සේවක ඌනතාවයක් නම් අපි මොකද කරන්නේ? තව තවත් බඳවා ගන්නවා. එහෙම නැත්නම් සේවකයන්ට වැටුප් වැඩි කරනවා. මේ වගේ වැඩ කරලා තව අපි සේවකයෝ අද්දවා ගන්න උත්සාහ කරනවා අපේ ව්‍යාපාරය තුලට. මේකට තමයි මානව සම්පත් අතිරික්තය හෝ හිගය උපාය මාර්ග ගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ අන්තිම එක මානව සම්පත් සැලසුම් කරන ප්‍රයත්න ඇගීම හා පාලනය. එවත්න ඇගීම හා වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ මේ ඇගීම හා පාලනය කියන්නේ මේ වැඩ කටයුතු ටික මේ වැඩ කටයුතු ටික සඳහා කොච්චර පිරිවැයක් යනවද? රයිට්? කොච්චර පිරිවැයක් යනවද? කොච්චර පිරිවැයක් දරන්න සිද්ධ වෙයිද? ඒ වගේම මේකෙන් වෙන්නේ සේවකයෝ ඇබෑර්තු වැඩි වෙයිද? අපේ ආයතනයේ නමට මේකෙන් හානියක් සිද්ධ වෙයිද? තවදුරටත් මේක ප්‍රචලිත වෙයිද? මේ වැඩ කටයුත්ත නිසා මෙන්න මේ විදිහට ඇගීමක් කරනවා. මේක තමයි පස්වෙනි මානව සම්පත් සැලසුම් කරණයේ පස්වෙනි පියවර. හරි. මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කියලා කියන්නේ මොකක්ද? දැන් ආයෙනවා. මානව සම්පත් ඉල්ලුම් පුරෝකථනය ඔයාලගේ 12 වෙනි පිටුවේ තියෙනවා. මානව සම්පත් ඉල්ලුම් පුරෝකථනය කියලා කියන්නේ මානව සම්පත් ඉල්ලුමට බලපාන සාධකවල අනාගත බලපෑම් හැකිතාක් නිවැරදිව ඇස්තමේන්තු කොට ඔයාලගේ ලොකු විස්තරයක් තියෙනවා මම කෙටියෙන් කියලා දෙන්නේ. හැකිතාක් ඇස්තමේන්තු කොට අදාළ කාල පරිච්ඡේදය සඳහා ආයතනයට අවශ්‍ය වන්නා වූ සේවකීන් සංඛ්‍යාව නිශ්චය කිරීම. ආයතනයට අවශ්‍ය වන්නා වූ සේවකයින් සංඛ්‍යාව නිශ්චය කිරීමට තමයි මානව සම්පත් අවශ්‍යතාව පුරෝකථනය කිරීම කියලා කියන්නේ. ඊට පස්සේ මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම කියලා කියන්නේ මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීමෙන් පසු දැන් කතා කරන්නේ මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම. මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කිරීමෙන් පසු නිශ්චය කරගත් ඇබෑර්තු පිරවීම සඳහා මානව සම්පත් සැපයුම තක්සේරු කළ යුතුය. අපිට පුළුවන් අභ්‍යන්තර විදියට සේවකයෝ ගන්න පුළුවන්, බාහිරින් සේවකයෝ ගන්න පුළුවන්. පිටින් ගන්නත් පුළුවන්, ව්‍යාපාරය ඇතුළේ ඉන්න සේවකයෝම සේවක මාරු කිරීමක් කරන්න පුළුවන්, සේවක උසස් කිරීමක් කරන්න පුළුවන් ඇතුළේ ඉන්න සේවකයෝ. එහෙම නැත්නම් පිටින් ගන්නවා නම් තරගකාරී ආයතන වලින් ගන්න පුළුවන්. තවත් මේ හා සමානම ආයතන වලින් ගන්න පුළුවන්. ඒ වෙන ආයතනයක වතුර දාපු කෙනෙක්ව ගන්න පුළුවන්. අන්න ඒ විදිහට බාහිරින් ගන්නවා නම්. එහෙම නැත්නම් එළියේ සාමාන්‍ය සමාජයෙන් ගන්න පුළුවන්. එමේ ඒ සැපයුම ගන්න පුළුවන් ක්‍රම ඒවා. ඊට පස්සේ ඉල්ලුම හා සැපයුම සංසන්දනය කියන්නේ පුරෝකථනය කරන ලද සේවා දායක අවශ්‍යතා. ඒ කියන්නේ ඉල්ලුම තක්සේරු කරන ලද අභ්‍යන්තර සේවා දායක සැපයුම සමග ඒ කියන්නේ දෙවනි පියවරේදී කරපු දේ. අනු සේවක අතිරික්තයක්ද පවතින්නේ, සේවක ඌනතාවයක්ද පවතින්නේ කියලා මෙතනදී අපි හඳුනා ගන්නවා. තුන්වෙනි පියවරේදී අපි හඳුනා ගන්නවා සේවක
අතිරික්තයක්ද ඌනතාවයක්ද කියලා අපි හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ හතරවෙනි පියවරේදී මානව සම්පත් අතිරික්තයක් නම් මෙතනදී ආවේ අතිරික්තයක්. මෙතනදී අපි හඳුනාගත්තනේ තුන්වෙනි පියවරේදී. මෙතනදී අපි හඳුනාගත්තා. එහෙනම් මානව සම්පත් අතිරික්තයක් නම් අතිරික්තයට, හිගයක් නම් හිගයට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. අතිරික්තයක් තියෙනවා නම් අපේ මේ රැකියාව සඳහා සේවකයෝ අපි අලුතෙන් සේවකයෝ බඳවා ගන්න එක නතර කරනවා. සේවකයෝ මදි නම් අපි ඌනතාවයක් නම් තියෙන්නේ ඌනතාවයට ගත යුතු උපාය මාර්ගයක් තමයි අපි අලුතෙන් සේවකයෝ ගන්නවා. හරි ලේසි මේක. මේ වැඩි හිතන්න ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ ඇගීම සහ පාලනය මම කලින් කතා කරා, මුතුන් එක කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සඳහා මේ ක්‍රියාවලිය ඇගීමකට ලක් කිරීම තමයි පස්වෙනි පියවරේදී සිද්ධ වෙන්නේ. එහෙනම් අපි දැන් ඔන්න සාකච්ඡා කරා පළවෙනි එක සාකච්ඡා කරා රැකියා නිර්මාණය, දෙවෙනි එක සාකච්ඡා කරා රැකියා විග්‍රහය නැත්නම් රැකියා විශ්ලේෂණය, තුන්වෙනි එක කතා කරා මානව සම්පත් සැලසුම් කරණය, එහෙමත් නැත්නම් මිනිස් බල සැලසුම් කරණය. මිනිස් බල සැලසුම් කරණය. right. අපි එනවා ඊළඟ එකට. මොකද හතරවෙනි එක? හතරවෙනි එක ආකර්ෂණය. ඔයාලා පොතේ තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ ආකර්ෂණය. හතරවෙනි එක ආකර්ෂණය. ආකර්ෂණය ගැන අපි දැන් කතා කරමු. කතා කරා මේක කතා කරා. දැන් මේක ආකර්ෂණය. මොකද්ද ආකර්ෂණය කියන්නේ? ආකර්ෂණය යනු බලන්න ටියුට් එක සංවිධානයේ ඇබෑර්තු දෙසට සුදුසුකම් සහිත අයදුම් කරුවන් කණ්ඩායමක් යොමු කර ගැනීමේ ක්‍රියාවලියයි. අද්දවා ගන්න එකට තමයි ආකර්ෂණය කියන්නේ. ඔය ටියුට් එකේ තියෙනවා ඔයාලගේ. එමත් නැත්නම් සංවිධානයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පිණිස සංවිධානයේ උපකාරී වන්නා වූ හැකියා හා ධනාත්මක ආකල්ප වලින් යුතු රැකියා අපේක්ෂකීන් ආයතනයේ වෙත අද්දවා ගැනීමේ ක්‍රියාවලිය ආකර්ෂණයයි. දෙන්නම් මම ඕනනම් ඒ කෙටි නිර්වචනය. සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පිණිස සංවිධානයකට උපකාරී වන්නා වූ හැකියා හා ධනාත්මක ආකල්ප වලින් යුත් රැකියා අපේක්ෂකීන් ආයතනය වෙත අද්දා ගැනීමේ ක්‍රියාවලිය ආකර්ෂණයයි. සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පිණිස සංවිධානයකට උපකාරී වන්නා වූ හැකියා හා ධනාත්මක ආකල්ප වලින් යුත් රැකියා අපේක්ෂකීන් ආයතනය වෙත අද්දා ගැනීමේ ක්‍රියාවලිය ආකර්ෂණයයි. හදා ගැනීම නෙමෙයි, අද්දා ගැනීමේ ක්‍රියාවලිය ආකර්ෂණයයි. අද්දවා ගැනීමේ ක්‍රියාවලිය ආකර්ෂණයයි. මේක තමයි ආකර්ෂණය කියලා කියන්නේ. මොකද්ද මේ ආකර්ෂණය කර ගැනීමේදී වෙන්නේ? ආකර්ෂණ ක්‍රියාවලිය ප්‍රතිඵලය මොකද්ද? ආකර්ෂණ ක්‍රියාවලිය ප්‍රතිඵලය ආකර්ෂණ ක්‍රියාවලිය ප්‍රතිඵලය වනුයේ නව සේවාදායකයින් වශයෙන්
රැකියා සඳහා තෝරාගත හැකි හෝ නොහැකි හෝ රැකියා සොයන්නන් සමූහයක් ජනිත වීමයි. ආකර්ෂණයට බලපාන වැදගත්ම සාධකය වනුයේ බඳවා ගැනීමේ ප්‍රතිපත්තියයි. ඊට අමතරව පිරිවැය, කාලය, ශ්‍රම වෙළඳපොලේ තත්ත්වය ආදියද සලකා බැලේ. ආකර්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය වනුයේ නව සේවා දායකීන් වශයෙන් රැකියා සඳහා තෝරාගත හැකි හෝ නොහැකි හෝ රැකියා සොයන්නන් සමූහයක් ජනිත වීමයි. ආකර්ෂණයට බලපාන වැදගත්ම සාධකය වනුයේ මෙන්න වැදගත්ම සාධකය වනුයේ බඳවා ගැනීමේ ප්‍රතිපත්තියයි. අපි කතා කරනවා බඳවා ගැනීමේ ප්‍රතිපත්ති මොනවද කියලා. ඊට අමතරව පිරිවැය, කාලය, ශ්‍රමය, වෙළඳපොලේ තත්ත්වය ආදියද සලකා බැලේ. හරි. දැන් අපි මේ ආකර්ෂණය කියලා කිව්වේ ආයතනය වෙත අද්දවා ගැනීම. ආයතනය වෙත අද්දවා ගැනීම. ඊට කලින් අපිට ඊට කලින් කතා කරන්න වෙනවා ආකර්ෂණ ක්‍රියාවලිය. ආකර්ෂණ ක්‍රියාවලිය කියන්නේ අද්දවා ගැනීමේ සේවකීන් අද්දවා ගැනීමේ ක්‍රියාවලිය. සේවකීන් අද්දවා ගැනීමේ ක්‍රියාවලිය. බලමු අපි මොකද්ද සේවකීන් අද්දවා ගැනීමේ ක්‍රියාවලිය කියලා. සේවකීන් අද්දවා ගැනීමේ ක්‍රියාවලිය තමයි ඉස්සල්ලාම රැකියා ඇබෑර්තු හඳුනා ගන්න ඕනේ. රැකියා ඇබෑර්තු හඳුනා ගැනීම. ඊට පස්සේ රැකියා ඔයාලගේ පොතේ තියෙනවා මේ තියෙන ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලිය. රැකියා අවශ්‍යතා විශ්ලේෂණය. ඒ කියන්නේ දෙවැනියට රැකියා අවශ්‍යතා විශ්ලේෂණය. තුන්වෙනියට ආකර්ෂණයට බලපාන සාධක සලකා බැලීම. ආකර්ෂණයට අදාළ සාධක හඳුනා ගැනීම තුන්වෙනි එක. හතරවෙනි එක අයදුම්පත පිළියෙල කිරීම. ඔයාලට තුනයි තියෙන්නේ. අයදුම්පත පිළියෙල කිරීම. අයදුම්පත පිළියෙල කිරීම. ආකර්ෂණ ක්‍රමය තෝරා ගැනීම. ක්‍රියාත්මක කිරීම ඇදයට යන්නේ නේද?
ක්‍රියාත්මක කිරීම ඊට පස්සේ අයදුම්පත් ඇගීම අයදුම්පත් ඇගීම හරි අපිට දැන් කතා කරන්න තියෙනවා ආකර්ෂණ ක්‍රියාමාර්ග ආකර්ෂණ ක්‍රියාමාර්ග ආකර්ෂණ ක්‍රියාමාර්ග ආකර්ෂණ ක්‍රියාමාර්ග ආකර්ෂණ ක්‍රියාමාර්ගවලදී අපි කතා කරනවා අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග මම මේක එක සැරේම කතා කරගෙන යනවා ආකර්ෂණ ක්‍රියාමාර්ග පළවෙනි එක අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග දෙවැනි එක බාහිර ආකර්ෂණ මාර්ග right මොනවද අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග කියන්නේ අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග කියන්නේ ආයතනයේ ඇතුළතින් ආයතනයේ ඇතුළතින් සේවකයන් ආකර්ෂණය කර ගැනීම අපි දන්නා මොකද්ද ආකර්ෂණය කියන්නේ කියලා අද්දවා ගැනීමනේ ආකර්ෂණ ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා ආකර්ෂණ ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා අභ්‍යන්තර ආකර්ෂණ මාර්ගයි බාහිර ආකර්ෂණ මාර්ගයි අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග කියලා කියන්නේ ආයතනයේ ඇතුළතින් සේවකයෝ ආකර්ෂණය කර ගැනීම. ඒ කියන්නේ රැකියා පුරප්පාඩුවක් සඳහා රැකියා ඉල්ලීමක් සඳහා අපි අපේ ආයතනයේ ඇතුළේ ඉන්න සේවකයෙක්ව මෙතෙන්ට දානවා. බාහිර ආකර්ෂණ මාර්ග කියලා කියන්නේ මොනවද? සංවිධානයේ පරිබාහිර වෛදුම් කරුවන් අයදුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම right දැන් අපි ඊළඟට කතා කරනවා මොනවද අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම ඒ කියන්නේ ආයතනයේ ඇතුළතින් සේවකයෝ ආකර්ෂණය කර ගැනීමේ ක්‍රම මොනවද? ආයතනය තුල රැකියා දැන්වීම පළ කිරීම අභ්‍යන්තර ක්‍රම තියෙනවා ඔයාලගේ ඔයාලගේ තියෙන්නේ දෙකයි රැකියා ප්‍රසිද්ධ කිරීම කියන්නේ ආයතන ඇතුළත පිහිටා ඇති දැන්වීම් පුවරු වල හෝ වෙනත් ආයතනික පුවත්පත් සංග්‍රහවල රැකියා බෑරතු දැන්වීම් පළ කර එමගින් අභ්‍යන්තර වශයෙන් සේවකයන් රැකියා ආකර්ෂණය කරයි කුසලතා ඉන්වෙන්ටරි ඒක මොනවද කුසලතා ඉන්වෙන්ටරි කියන්නේ
දැන් ඔය මොකක් රස්සාවට මේ යනකොට මේ CV එක ගෙනියනවනේ ඊට පස්සේ CV එකේ දාලා තියෙනවානේ පීනන්න පුළුවන් දුවන්න පුළුවන් ඉස්කෝලේ යන කාලේ ඇත්ලටික් කරලා තියෙනවා මාවා කරලා තියෙනවා කියලා. ඒවා CV එකට දාලා තියෙනවානේ ආයතනයේට ඔයාව සේවකයෙක් විදිහට බඳව ගත්තට පස්සේ ওই CV එක ඔයාලගේ ෆයිල් එකක් ඇතුළට දාලා ඔෆිස් වල තියෙනවනේ. ඉතින් මේ ඇතුලේ මොකක් හරි රස්සාවක පුරප්පාඩුවක් ආවම මේ රස්සාව කරන්න පුළුවන් සේවකයෙක් අපේ ඇතුලේ ඉන්නවද කියලා ඔය ෆයිල් ඇදලා බලනවා. කුසලතා ඉන්වෙන්ටරි ෆයිල් තොරතුරු ලේඛන ඇදලා බලනවා මේ රැකියාව දැන් අලුතෙන් නිර්මාණය වුණු රැකියාවට ගැලපෙන කෙනෙක් දැනටමත් අපි ඇතුලේ ඉන්නවාද එයා වෙන කාර්යයකට යොදවලා ඒ කරන කාර්යයට වඩා එයා මේ කාර්යයට සුදුසුකම් තියෙනවා නම් එයාව ගන්නවා. මේවා තමයි අභ්‍යන්තර ක්‍රම. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම තමයි අභ්‍යන්තර දැන්වීම රැකියා දැන්වීම පළ කිරීම. රැකියා ආයතනයේ ඇතුලේ රැකියා ප්‍රසිද්ධ කිරීම. ඒ කියන්නේ දැන්වීම පළ කිරීම. ඊට පස්සේ තව අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමයක් කුසලතා ඉන්වෙන්ටරි. කුසලතා ඉන්වෙන්ටරි. තව එකක් ඔයාලගේ දෙකයි තියෙන. තව එකක් අභ්‍යන්තර සේවකයන් හඳුන්වා දීම කියලා දෙන්නම්. කවුරු හරි ඇවිල්ලා මේ අහවලා හිතවතුන් ඥාතීන් වගේ දන්නා පුද්ගලයන්ට කියනවා ලොක්කට කියනවා මෙයා මේ දැනට වැඩ කරන්නේ මෙන්න මේ තැන මෙයා දැනට වැඩ කරන්නේ අපේ ආයතනයේ කැන්ටින් එකේ නැත්නම් කිචන් එකේ මෙයා මෙන්න මේ තැනට දාලා දෙන්න මෙයා හොඳයි කියලා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ ආයතනයේ කිචන් එකේ කවුරු හරි يعني තැනක වැඩ රැකියා පුරප්පාඩුවක් එන ආවොත් කැන්ටින් එකේ වැඩ කරන කෙනාව එතෙන්ට දාලා දෙන්න කියලා දුරන කෙනෙක් කියලා කියනන්නේ ඒ වගේ. අනුප්‍රාප්තික සැලැස්ම. අනුප්‍රාප්තික සැලැස්ම ඒක හොඳ පොයින්ට් එකක්. අනුප්‍රාප්තික සැලැස්ම. අනුප්‍රාප්තික සැලැස්ම. අනුප්‍රාප්තික සැලැස්ම කියලා කියන්නේ මෙච්චර කාල වැඩ කරපුවා දිහා බලලා එයාගේ කාර්ය සාධනය බලලා. ඒ කියන්නේ දැන් මේ අපි අභ්‍යන්තර සේවකයනේ අපි ගාව තියෙන අභ්‍යන්තර සේවකයන්ගේ සියලුම විස්තර අපි යා මෙච්චර කාල වැඩ කරපු විදිහ එයාට කලින් එයාගේ මොන හරි ප්‍රශ්න තිබ්බද ආයතනයත් එක්ක නෑ එයාගේ ජ්‍යෙෂ්ඨත්වය එයාගේ පළපුරුද්ද එයාගේ සුසුකම් දිහා බලලා අපි යාට අලුතෙන් ඇවිල්ලා තියෙන රැකියාව අලුතෙන් ආපු පුරප්පාඩුවට යාව ගන්න පුළුවන්ද කියලා බලනවා. මේවා තමයි අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම. මොනවද බාහිර ආකර්ෂණ ක්‍රම? බාහිර ආකර්ෂණ ක්‍රම මාධ්‍ය දැන්වීම කිව්වම අපිට පුළුවන් මුද්‍රිත වෙන්න පුළුවන් විද්‍යුත් වෙන්න පුළුවන් තව අන්තර්ජාලය ලියා ගන්න ඔයාලගේ නැති ඒවා මේ කෙටින් මේ මතක තියාගන්න පුළුවන් දේවල්. අතීත සේවකයන් මගින් ඒක නම් තියෙනවා ඔයාලා ගාව. අතීත සේවකයන් මගින්. ඒ කියන්නේ අතීත සේවකයන් මගින් කියන්නේ විශ්‍රාමගිය සේවාදායකයින් අධ්‍යාපන හෝ වෙනත් හේතුන් මත ආයතනයේ හැරගිය සේවකයින් වැනි අතීත සේවකයින් අර්ධකාලීනව හෝ පූර්ණකාලීනව නැවත ආයතනයේ වැඩ කිරීමට කැමති විය හැක. ඒ කියන්නේ විශ්‍රාම ගිය කට්ටිය ඒ වුණාට කවුරු හරි හම්බ වෙනකන් හරි කොහොම හරි ටික කාලයක් හරි වැඩ කරන්න ඒ කට්ටිය එන්න කැමති නැහැ. ඉතින් මේවා අතීත සේවකයින්. ඊට පස්සේ අධ්‍යාපන හා වෘත්තීය ආයතන මගින් අධ්‍යාපන හා වෘත්තීය ආයතන මගින් දැන් ඔය ඩබල් ඒ ටිකල් ඉවරනාට පස්සේ කට්ටියව දානවා මේ මොනවටද ට්‍රේනින් බලාගෙන ඉන්න ඔය ආයතන ට්‍රේනින් සෙට් එකක්ම එනකන් නේද? ඉතින් මේ බාහිර ආකර්ෂණ ක්‍රම ඔය අධ්‍යාපන ආයතන ඒ ලොට් එක පිටින්ම ගෙනහිල්ලා ඒ ආයතන වලට බාර දෙනවා. ඉතින් ඒ කට්ටිය හරි කැමැත්තෙන් බාර ගන්නවා. ඒ කට්ටියව වෘත්තීය සංගම් මගින් රැකියා පොළ මගින් මේ බාහිර ආකර්ෂණ ක්‍රම වලට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා මේකෙම අභ්‍යන්තර ආකර්ෂණයේ
අභ්‍යන්තර ආකර්ෂණයේ වාසි. අභ්‍යන්තර ආකර්ෂණයේ වාසි. අභ්‍යන්තර ආකර්ෂණයේ වාසි මොනවද? සේවක චිත්ත ධෛර්යය ඇති කිරීම. සේවක චිත්ත ධෛර්යය ඇති කිරීම වලගාව තියෙනවා. එම ඒ කියන්නේ සේවකයෝ ඒක වරාණ ඇතුලේ වුණා ලියා ගන්න. සේවකයෝ අභිප්‍රේරණය වීම. ඒ කියන්නේ අභ්‍යන්තර සේවකයන්ව උසස් වීමකට දාලා වෙනත් රැකියාවකට ගන්නවා නම් සේවකයෝ උසස් වීමයි බලාපොරොත්තුවෙන් අභිප්‍රේරණයෙන් යුතුව කටයුතු කරනවා. මනා ශ්‍රමික සම්බන්ධතා ඇතිවීම. යෝග්‍යතම සේවකයන් රඳවා ගැනීමට පහසුව. ඒ කියන්නේ යෝග්‍යම කට්ටියව ගන්න පුළුවන්. දැන් දන්නවා අපි ඇතුළේ ඉන්න කට්ටියවගේ වැඩ කොහොමද කියලා. ඒකින්ද අපිට ඒ කට්ටිය අතරින් යෝග්‍යතම සේවකයා තෝරා ගන්න පුළුවන්. දැන් පිටින් ගන්නවා නම් ඒක අමාරුයි. ඒ කියන්නේ එයාගේ වැඩ කොහොමද දන්නේ? එයා කොහොමද දන්නේ? ඇවිල්ලා ටික කාලයක් යනවා එයාට හඳුනා ගන්න. තව අනුස්ථාපනය සඳහා යන කාලය අඩුවීම. අනුස්ථාපනය කියලා කියන්නේ අපි ඉස්සරහට දැන් ඒ කෑල්ල කතා කරනවා. අනුස්ථාපනය කියන්නේ ඒ රැකිය මෙහෙම හිතන්නකෝ. මේ ලියනකම්. අනුස්ථාපනය සඳහා කාලය අඩුවීම. එයාට මේ රැකියා ස්ථානය හුරු වෙන්න රැකියා ස්ථානයේ තියෙන තැන් මේවා තියෙන තැන් හඳුනා ගන්න. දැන් හිතන්නකෝ වැසිකිළිය වුණත් තියෙන තැන හඳුනා ගන්න ටික කාලයක් යනවා අලුතෙන් සේවකයෙක් ගත්තොත්. ඒ වුණාට ඇතුළේ ඉන්න සේවකයෙක්වම ගත්තොත් එහෙම නෑ එයා දන්නවා. අනුස්ථාපනය කියලා කියන්නේ ස්ථාපනයේ රැකියා ආයතනයේ ස්ථාපනය වීම සේවකයා. එහෙනම් අනුස්ථාපනය සඳහා කාලය අඩුවීම. ඔයාලගේ තව තියෙනවා පිරිවැය අඩුවීම. පිරිවැය අඩුවීම. පිරිවැය අඩුවීම. ඔය වගේ දේවල් අභ්‍යන්තර ආකර්ෂණයේ වාසි. මොනවද බාහිර ආකර්ෂණයේ වාසි? බාහිර ආකර්ෂණයේ වාසි මොනවද? ඒ කියන්නේ බාහිරින් පුද්ගලයෝ ව්‍යාපාරයට අද්දවා ගන්නකොට සයන්නත් එක්ක මොකක් හරි තරහක් තියෙනවා සර්නේ නේ. බාහිර ආකර්ෂණයේ වාසි. බාහිර ආකර්ෂණයේ වාසි. මොනවද බාහිර ආකර්ෂණයේ වාසි? නව දැනුම ඇති පුද්ගලයෝ ආකර්ෂණය කරගන්න පුළුවන්. නව දැනුම ඇති පුද්ගලයන් ආකර්ෂණය කරගත හැකි වීම. ඒ කියන්නේ අලුත් දැනුම ගන්න පුළුවන් අපේ ආයතනය තුළට. දැන් මේ ඉන්න කට්ටිය දන්න දෙයට වඩා තව දන්න පුද්ගලයෝ ගන්න පුළුවන්. ඊට පස්සේ විශාල පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන්. විශාල පිරිසක්. ඒ කියන්නේ දැන් මේ අපේ ඇතුළේ ඉන්න සුළු පිරිසක්. මේ සුළු පිරිස සුළුතරයේ ඇතුළෙන් තමයි අපි කෙනෙක්ව තෝරගන්න වෙන්නේ. එහෙම නෙමෙයි. අපි පිටින් ගන්නවා නම් දහස් සංඛ්‍යාත ආයුධකාර ප්‍රමාණයක් අපිට ආයුධම් කරනවා. අපිට දහස් සංඛ්‍යාත ප්‍රමාණය අතුරින් සුදුස්සෙක්ව ගන්න පුළුවන්. නමුත් අපි ඇතුළේ ඉන්න දෙන්නයි තුන් දෙනයි වෙන්න පුළුවන්. ඒ දෙන්නයි තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව තෝරා ගන්නවට වඩා දහස් සංඛ්‍යාත පුද්ගලයෙක් අතරින් වඩා සුදුසු පුද්ගලයෙක් ගන්න පුළුවන්. තව යෝග්‍යතම පුද්ගලයන් බඳවා ගත හැකි වීම. අවිධිමත් කණ්ඩායම ශක්තිමත් වීම. මෙතෙන්ට ඔයාලගේ එකේ ගොඩක් විස්තර තියෙනවා නෝට් එකේ. ඒ ටික දාගන්න පුළුවන්. ඕනනම් මම තව දෙකක් තුනක් ලිව්වොත් අපිට පුළුවන්. දැන් අපි අභ්‍යන්තර ආකර්ෂණයෙන් ගන්නවා නම් එයා වෙන අභ්‍යන්තර ආකර්ෂණයෙන් ගන්නවා නම් එයා අපේ ආයතනය තුල වෙන රැකියාවක් කර හිටපු කෙනෙක්ව තමයි අපේ අලුත් රැකියාවට අපේ අලුත් රැකියාව පුරප්පාඩුව සඳහා ගන්න සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් එයාව අලුත් රැකියාව වෙනුවෙන් පුහුණු කරන්න සිද්ධ වෙනවා. නමුත් බාහිර ආකර්ෂණයෙන් අපි විදුලිත් කාර්මික දැනුම තියෙන කෙනෙක් විදුලි කාර්මික දැනුමම අපිට ඕනේ නම් ඒ කියන්නේ අපිට ඕනේ විදුලි කාර්මික දැනුම තියෙන සේවකයෙක් නම් අපිට යාව විදුලි කාර්මික දැනුම තියෙන සේවකයෙක් බාහිරින් ගන්න පුළුවන්. නමුත් අපි ඇතුලෙන් මල්වලට වතුර දාලා හිටපු එක්කෙනා විදුලි කාර්මිකයා විදිහට පත් කරනවා නම් එයාට පුහුණුවක් ලබා දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් පළපුරුදු සේවකයෝ ගැනීමෙන් පුහුණු වියදම් අඩුවීම, පිරිවැය අඩුවීම.
right. ඕවා තමයි අභ්‍යන්තර ආකර්ෂණයේ වාසි. ඊට පස්සේ අපි කතා කරනවා අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසි. මොනවාද අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසි? නව දැනුම හා කුසලතා සංවිධානයට ගලා නොයේම. නව දැනුම ඒවා තේරෙනවා, පැහැදිලි කරන්න ඕනෙත් නැහැ. දැනුම සංවිධානයට ගලා නොයේම. ඊට පස්සේ සේවකයන් අතර අනවශ්‍ය තරඟයක් ඇති වෙනවා. සේවකයන් අතර අනවශ්‍ය තරඟයක් ඇතිවීම. ඊට පස්සේ පුහුණුව සඳහා ඉහළ පිරිවැයක් යන අර මං කියපු කතාව. පුහුණුව සඳහා ඉහළ පිරිවැයක් යාම. ඔය වගේ කරුණු කිහිපයක් තියෙනවා තව ඔයාලගේ නෝට් එකේ තියෙනවා. ඊට පස්සේ බාහිර ආකර්ෂණීය අවාසි. බාහිර ආකර්ෂණීය අවාසි. මොනවද බාහිර ආකර්ෂණීය අවාසි? ආයතනයේ සිටින සේවකයන්ගේ අභිප්‍රේරණයට බාධා ඇතිවීම. තේරෙනවා? ආයතනයේ ඉන්න සිටින සේවකයින්ගේ අභිප්‍රේරණයට බාධා ඇතිවීම. ඒ කියන්නේ තනතුරු උසස් වීමක් වගේ එකක් වෙන රැකියාවකට මාරු කිරීමක් වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැතිද මිනිස්සු කිසිම මොටිවේෂන් එකක් නැතුව අභිප්‍රේරණයක් නැතුව වැඩ කරනවා. ආකර්ෂණය සඳහා වෙන පිරිවැය ඉහළ යනවා. අර ඇතුලෙන් ගන්නවට වඩා දැන් මීම් ගගහා ටීවී වල ඇඩ්වර්ටයිස්මන්ට් දදාවුවා කරනකොට පිරිවැය වැඩි වීම. පිරිවැය වැඩි වෙන්නේ මොනවටද? ආකර්ෂණයට. ඒ කියන්නේ අද්දවා ගන්න අර ඇඩ් දාන්න ගියාම යන පිරිවැය. ওই වගේ දේවල් අපිට බාහිර ආකර්ෂණීය අවාසි විදියට කතා කරන්න පුළුවන්. මේ ටික පොඩියට දුන්නොත් පොඩි වැඩිනේ. අකුරු නම් හොයන්න පුළුවන්ද දන්නේ නැහැ. මම කතා කර කර ලියපු නිසා නම් හොයන්න පුළුවන් ඇති. බලන්න මේකෙන් ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් ඕනනම් ඔන්න. ආකර්ෂණ ක්‍රියාමාර්ග කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර ආකර්ෂණ මාර්ගයි බාහිර ආකර්ෂණ මාර්ගයි. අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග කියලා කියන්නේ ආයතනයේ ආකර්ෂණය කියලා කියන්නේ රැකියාව සඳහා පිටිස් අද්දවා ගැනීම. ඒක කොටස් දෙකයි අභ්‍යන්තරයි බාහිරයි විදියට. අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග කියලා කියන්නේ ආයතනයේ ඇතුළතින් සේවකීන් ආකර්ෂණය කර ගැනීම. බාහිර ආකර්ෂණ මාර්ග කියලා කියන්නේ සංවිධානයේ බාහිර පරිබාහිර වෛද්‍යුන් කරවන්න ආකර්ෂණය කර ගැනීම. ඊට පස්සේ අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම කතා කරා, බාහිර ආකර්ෂණ ක්‍රම කතා කරා, අභ්‍යන්තර ආකර්ෂණයේ වාසි, බාහිර ආකර්ෂණයේ වාසි, අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසි, බාහිර ආකර්ෂණයේ අවාසි කතා කරා. හරි. ඊට පස්සේ ආකර්ෂණයනේ අපි කතා කරේ නේද? ආකර්ෂණය ගැන කතා කරා. මේ ආකර්ෂණය ගැන කතා කරා. ආකර්ෂණය ගැන කතා කරා. ඊට පස්සේ අපිට දැන් කතා කරන්න තියෙන්නේ ඔන්න දැන් ආකර්ෂණය හරි. ඊළඟට කතා කරන්න තියෙන්නේ තෝරා ගැනීම. අපි ඒකත් කතා කරමු.
තෝරා ගැනීම. right දැන් ඔන්න මානව සම්පත් කළමනාකරණ ශ්‍රීතේට අයිති වලින් රැකියා නිර්මාණය කතා කරා, රැකියා විශ්ලේෂණය කතා කරා, මානව සම්පත් සැලසුම්කරණය කතා කරා, ආකර්ෂණය කතා කරා. දැන් තෝරා ගැනීම පස්වෙනි එක තෝරා ගැනීම. තෝරා ගැනීම. right මොකද්ද තෝරා ගැනීම කියලා කියන්නේ? තෝරා ගැනීම. තෝරා ගැනීම. එහෙනම් දැන් ඔයාලගේ තියෙන්නේ තෝරා ගැනීම. තෝරා ගැනීම කියලා කියන්නේ අයදුම්කරුවන් තෝරා ගැනීම යනු ආකර්ෂණය කරගත්, ඒ කියන්නේ අද්දවාගත් අයදුම්කරුවන් අතුරින් රැකියා අභ්‍යර්ථ පිරවීම සඳහා යෝග්‍යතම අයදුම්කරුවන් හඳුනා ගැනීමේ ක්‍රමානුකූල ක්‍රමවේදයයි. ආයසරයක් කියන්නම්. අයදුම්කරුවන් තෝරා ගැනීම යනු ආකර්ෂණය කරගත් අයදුම්කරුවන් අතුරින් රැකියා ඇබෑර්තු පිරවීම සඳහා යෝග්‍යතම අයදුම්කරුවන් හඳුනා ගැනීමේ ක්‍රමානුකූල ක්‍රමවේදයයි. තෝරා ගැනීම කිව්වේ අයදුම්කරුවන් තෝරා ගැනීම යනු ආකර්ෂණය කරගත් ඒ කියන්නේ හතරවෙනි පියවරේදී ආකර්ෂණය කරගත් අයදුම්කරුවන්. දැන් අපි එක එක මොන ක්‍රමයෙන් හරි අභ්‍යන්තර හරි බාහිර හරි මොකක් හරි ක්‍රමයකින් ආකර්ෂණය කරගත් අයදුම්කරුවන් අතුරින් රැකියා ඇබෑර්තුව, දැන් රැකියා ඇබෑර්තුව තිබ්බ හින්දානේ අපි කට්ටියව ආකර්ෂණය කරගත්තේ රැකියා ඇබෑර්තුව පිරවීම සඳහා යෝග්‍යතම අයදුම්කරුවන් හඳුනා ගැනීමේ ක්‍රමානුකූල ක්‍රමවේදයයි. ඔන්න දැන් තෝරා ගැනීම මේ තෝරා ගන්නත් ක්‍රියාවලියක් තියෙනවා. නිකම්ම තෝරා ගන්න බෑ. තෝරා ගන්න පුළුවන් තෝරාගත හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. තෝරා ගැනීමට භාවිතා කරන ක්‍රම. තෝරා ගැනීමට භාවිතා කරන ක්‍රම මොනවද බලමු. තෝරා ගැනීමට භාවිතා කරන ක්‍රම. පළවෙනි එක අයදුම්පත් ඇගීම. පළවෙනි එක අයදුම්පත් ඇගීම. මොකක්ද අයදුම්පත් ඇගීම කියන්නේ? අයදුම්පත් ඇගීම ඔයගේලාගේ නෝට් එකේ තියෙනවා. අයදුම්පත් ඇගීම නුසුදුසු අයදුම්කරුවන් ඉවත් කිරීමේදී හෝ කෙටි ලේඛන සකස් කිරීමේදී අයදුම්පත් වල අන්තර්ගත තොරතුරු භාවිතා කළ හැකිය. සමහර විට පළමු පියවර ලෙස සුසුකම් අනුකූල රැකියාව අවස්ථාවන් සපුරා නැති අයදුම්පත් අනවශ්‍ය අයදුම්පත් කපා හැරීමට සිදුවේ. අයදුම්පත් දන්නවනේ. අපිට පුළුවන් තෝරා ගන්න අයදුම්පත් එවන්න කියලා. අයදුම්පත් එවන්න කියලා අයදුම්පත් ආවට පස්සේ අයදුම්පත් කියවලා බලලා ගැලපෙන අයව ගන්න, නැති කට්ටියව අයින් කරන්න පුළුවන්. අයදුම්පත් ඇගීමේ වාසි කීපයක් තියෙනවා. අයදුම්පත් සසඳන්න පහසුයි. right ඊට පස්සේ අත්අකුරු විඤ්ඤාසය වගේ තොරතුරු දේවල් බලන්න පුළුවන්. තෝරාගත් අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපි කොටු සැඳසීම සඳහා ආධාරක වීම, ඒ වගේ දේවල් අයදුම්පත් ඇගීම මේ තෝරා ගැනීමට භාවිතා කරන ක්‍රම. ඊට පස්සේ තව පුළුවන් අපිට තෝරා ගැනීමට භාවිතා කරන්න සම්මුඛ පරීක්ෂණ. ඒ කියන්නේ අයදුම්පත් තැපෑලෙන් එවේව ඉන්න කියන්නේ නැහැ. කෙලින්ම එන්න කියනවා. ෆයිල් එකක් තරම් තමන්ගේ සහතික ටිකයි විස්තර ටිකයි ගත්ත ෆයිල් ටිකක් තරම් එන්න කියනවා. තුන්වෙනි එක තෝරා ගැනීමේ විභාග.
බුද්ධි පරීක්ෂණ වගේ ඒවා. බුද්ධි පරීක්ෂණ වගේ ඒවා. තව පසුතල පරීක්ෂණ අවසන් තීරණ සඳහා ඒවා ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් තවත් කියනවා නම් පෞරුෂ පරීක්ෂණ, තව ප්‍රායෝගික පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ, තව වෛද්‍ය පරීක්ෂණ, පසුබිම් පරීක්ෂණ ගැන කතා කරා. මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. මෙන්න මෙතනදී අපි කතා කළ යුතු තව දෙයක් තියෙනවා. අයදුම්පත් ඇගීමේ වාසි අවාසි. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ තියෙන එකේ වාසි සයන්නත් එක්ක අවාසි. හරි. අයදුම්පත් ඇගීමේ වාසි. අයදුම්පත් ඇගීමේ වාසි කිහිපයක් තියෙනවා. මෙතනදී ටයිපින් මිස්ටේක් කිහිපයක් ඇති. හදිසියෙන් කරවල අයදුම්කරුවන් සැසඳීම පහසු වීම. අයදුම්කරුවෝ ටික සසඳන්න පහසුයි. ඒ කියන්නේ අපේ අතේ හැමෝගෙම අයදුම් පත්‍ර ටික තියෙනකොට එයාට තියෙන අයදුම් සුසුකම් නැති සුසුකම් ටික බලලා සසඳන්න පහසුයි. ඊට පස්සේ අත්තකුරු අක්ෂර විඤ්ඤාස යන තොරතුරු අවශ්‍ය වන විට ඒවා පරීක්ෂා කිරීමට අවස්ථාව සැලසෙනවා. තෝරාගත් අයදුම් කරුවන්ගේ පුද්ගලික ලිපිගොනු සැකසීම සඳහා ආධාරක වීම. ඒ කියන්නේ දැන් අවසානයේදී කවදා හරි දවසක මෙයා තෝරගත්තොත් එයාගේ පුද්ගලික ලිපිගොනුව එයාගේ ෆයිල් එක හදන්න මේ තොරතුරු ගන්න පුළුවන් වෙනවා. සම්මුඛ පරීක්ෂණය සඳහා පාදක වීම. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් 100 දෙනෙක්ගේ අයදුම්පත් වලින් 5 දෙනෙක්ගේ අයදුම්පත් තෝරාගෙන ඒ කට්ටියව කෝල් කරන්න ඉන්ටර්විව් වලට එන්න කියලා. රැකියා අපේක්ෂාවන්ගේ කෙටි ලයිස්තුව පිළියෙල කිරීමට පහසු වීම. ඒ කියන්නේ ටක් ගාලා ආවෙකට කී දෙනෙක් අයදුම් කරාද ඒ කට්ටියගේ නම් මොනවද කියලා ටක් ගාලා ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. වළංගුතාවය අතින් හොඳ ක්‍රමයක් වීම. මේවා තමයි අයදුම්පත් ඇගීමේ වාසි. ඊට අයදුම්පත් ඇගීමේ අවාසි තියෙනවා අපේක්ෂකයන්ගේ හැඩරුව ඉරියව් භාෂා විලාසය දෘශ්‍යමාන නොවීම. ඒ සමහරට අතපය නැති කට්ටිය උනත් ඒ රැකියාවට අයදුම් කරලා තියෙන්න පුළුවන්. ඒ වුණොත් ඒ රැකියාව කරගෙන යන්න බෑ. නමුත් යාට හොඳ සුසුකම් තියෙනවා. ඉතින් ඒ වගේ භාෂා වගේ දේවල් හැඩරුව වගේ දේවල් දෘශ්‍යමාන නොවෙන්නේ නෑ. ඒ වුණොත් අයදුම්පත් ඇගීමේ අවාසියක් ඒක. ඊට පස්සේ අයදුම්පත් පරීක්ෂාවට සෑහෙන කාලයක් මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් අයදුම්පත් දාපුවාම ඒක අමාරු වැඩක්. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නැති ඉඩ ප්‍රස්තාව මිනිස්සුන්ගේ පේන්නේ නැහැ මොනවා ලියලා එව්වත් අයදුම්පතේ අපිට ඒවා අසත්‍ය තොරතුරු බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ අයදුම්පත් ඉවරයි. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ වාසි. මොනවද සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ වාසි? ඉදිරිපත් වීම වාචික හැකියාව. ඒ කියන්නේ යම් දැන් මිනිස්සු කතා කරන්න කතා බහට හරි කුල ඇටි කට්ටිය ඉන්නවා. කතා කරන්න තව කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් හැකියාව, සමාජ අභිවෘද්ධිය, හැසිරීම, එයා කොහොමද තැනක ගිහිල්ලා හැසිරෙන්නේ වැනි ලක්ෂණ අනුව අපේක්ෂකයා මොකද ලියලා තියෙන්නේ? ඇගීමට ලක් කිරීම. අපේක්ෂකයා ඇගීමට ලක් කිරීම. ඊට පස්සේ අයදුම්පතේ දක්වා ඇති සැකසහිත ප්‍රකාශය කියන්නේ මොකද්ද මේ කියන්නේ කියලා එයාගෙන් කෙලින්ම කතා කරලා අහගන්න පුළුවන්. පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථාව සැලසීම දැන ගැනීමට අවශ්‍ය අතිරේක තොරතුරු තාමන හරි දැනගන්න පුළුවන් නම් ඒව දැනගන්න පුළුවන් ඒ වෙලෙම කතා කර. තනතුරට අදාළ පෞරුෂත්වයක් එයාට හොඳ උසක් මහතක් මේ තනතුරට ඒ වගේ දේවල් උස නම් මිටි නම් ඒ වගේ දේවල් බල මැනගන්න පුළුවන්. අපේක්ෂකයා සතු ආකල්ප දැනුම අවබෝධ කර ගැනීමට ඒ කියන්නේ යා මොන වගේ ආකල්ප වලින් අපි බුද්ධලෙද්ද කියලා කතා බහ කරනකොට තේරුම් ගන්න පුළුවන් එයාගේ දැනුම කොයි මට්ටමේ තියෙනවද කියලා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ අවාසි. විශාල පිරිසක් ඉන්න අවස්ථාවක වැඩේ කරන්න අමාරුයි. හැම දවස් 10ක් 15ක සම්මුඛ පරීක්ෂණ තියන්න සිද්ධ වෙනවා.
ඊට පස්සේ පරීක්ෂණ නිලධාරීන්ගේ පුද්ගලික පක්ෂපාතීත්වය දැක්කාම අඳුනගෙන ආ මේ හවලානි කියලා එයාට පුද්ගලික පක්ෂපාතීත්වය දෙන්න පුළුවන්. පරීක්ෂණ නිලධාරීන්ගේ පුද්ගලික ආකල්ප. ඒ කියන්නේ සමහර අය ඉන්නවා නිකන් වයසක කට්ටියෙම ඉන්නවා. එයා කොල්ලෙක් ටිකක් හිරට ඇඳලා ආවොත් එimhe එයා මේකට ගැලපෙන්නේ නැහැ වගේ කියන්නේ ඇඳුම දිහා බලලා ආන් ඒ වගේ පුද්ගලික ආකල්ප මත එයාව තෝරා ගන්න. ඒකෙම කැමති නැහැ. එහෙම කෙන කට්ටියට කැමති නැහැ. එයා කොණ්ඩේ පීරලා තිබ්බ විදියට කැමති නැහැ. කියලා පුද්ගලික ආකල්ප මත සේවකයා තෝරා ගන්න එක මේවා වෙන්න පුළුවන්. ඒ වගේ කුසලතා මැන ගැනීමට හැකි මේ වගේ කතන්දර කිහිපයක් තියෙනවා. මේක පොඩි මිස්ටේක් ටිකක් තියෙනවා. ඒවා ගණන් ගන්න එපා. ඔයාලගේ නෝට් එකේ නැති නිසා තමයි මම හදිසියේ ඒ ටික වොයිස් කරේ. ඉතින් ඒ ටිකත් බලා ගන්න පුළුවන් කාට හරි කෙනෙක්ට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන නම් මම අවස්ථාව දෙන්න. අයදුම්පත් ඇගීමේ වාසි ටික තියෙනවා. ඔන්න. පොඩි ඉරි කෑලි ගහපුවා කපපු තැන් තියෙනවා. ඒවා ගණන් ගන්න එපා. right. මේ අපි කතා කරන්නේ තෝරා ගැනීම. තව දෙයක් කතා කරමු අපි මේකෙම. තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. තෝරා බැලීමේදී සලකා බැලිය යුතු කරුණු. තෝරා ගැනීමේදී තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. විස්තර කිරීමක් නැහැ. දැනුම අපි තලකා බලන්න ඕනේ. ආකල්ප ඊට පස්සේ කුසලතා ඊට පස්සේ ශාරීරික හා මානසික යෝග්‍යතාව. ශාරීරික හා මානසික යෝග්‍යතාව මේ දේවල් ටික අපි සලකා බැලිය යුතු කරුණු වෙනවා. ඉතින් ඒ ටිකත් ඔළුවේ තියාගන්න. හරි. එතකොට අපි දැන් සාකච්ඡා කරා මේ 15න් 5ක්. මේ 15න් 5ක්. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණ ස්විතයට අදාළ මානව සම්පත් ස්විතයට අදාළ කාර්යයන් වලින් අපි දැනට කතා කරා රැකියා නිර්මාණය කතා කරා රැකියා විශ්ලේෂණය කතා කරා මානව සම්පත් සැලසුම් කරණය කතා කරා ආකර්ෂණය කතා කරා තෝරා ගැනීම කතා කළා. තව අපිට තියෙනවා 5ක් කතා කරා. තව 10ක් කතා කරන්න තියෙනවා. ඉතින් මානව සම්පත් ස්විතයට කාර්යයන් වලින් මේ 10න් 5ක් කතා කරා. අපි මේ ඉතුරු 10 වෙනත් වීඩියෝ එකකින් කතා කරමු. දැනට මේ 5ක් කතා කිරීම තුළින් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඊළඟ වීඩියෝ එකේ මානව සම්පත් කළමනාකරණයේ දෙවැනි කොටසෙන් හමු වෙමු. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. Thank you.